පස්සේ ඔයගලන්ට තියෙන්නේ මේකේ ඉස්සෙල්ලාම් පුතේ දැන් මේකත් එක්කලා අද කරන දවස් ටික වැඩ ටික හොඳට සාර්ථකව කරගෙන යමු. නියමෙටම කරමු. මොකද මේකේ මම අද ගොඩාක් උපරිමය අරන් දෙනවා. ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම මේක හොඳට ගණන් ටික ශක්තිමත්ව හදමු. හදලා මේක අනිවාර්යයෙන්ම අද සාර්ථක ඉවර කරගමු කියන අදිෂ්ඨානයෙන් අපි යමු. හරිද? ඕකේ. රයිට්. පටන් ගමු. මොන බාධකයාවත් අපි යමු. දැන් මෙතන ඉස්සෙල්ලාම ඔබ දකිනවා B කියලා එකක් තියෙනවා. එතකොට ඔතන BC ගන්න පුළුවන්. එතකොට DC දැන් මෙතන ඉස්සෙල්ලාම BC ගන්න තියෙන්නේ. BC කියන්නේ මෙයානේ. ඒතර මේ ත්‍රිකෝණයට ඔයගොල්ලන්ට ත්‍රිකෝණමිතික අනුපාතය දාන්න පුළුවන්. රයිට්? මම මේ පාට කරන ත්‍රිකෝණي. ඔයාලට තෝරන පාට කරගන්න පුළුවන්. මෙන්න මේ පාට කරන ත්‍රිකෝණෙට මේ අපි ත්‍රිකෝණමිතික අනුපාතය දාමු. අංශක 30ට ඉස්සරහා අපි හැම විටම බලන අංශක 35ට ඉස්සරහා ඉන්න පාදයට අපි කියනවා සම්මුඛ පාදේ කියලා. හරිද? ඊළඟට අපි දන්නවා අංශක 90 ඉස්සරහා ඉන්න පාදේ කරණය. අංශක 90 ඉස්සරහා ඉන්න පාදේ කරණය. ඊට පස්සේ සම්මුඛයයි බද්ධය සම්මුඛයා සහ කරණය එක්ක බද්ධ වෙච්ච එක බද්ධ පාදේ. ඊට සම්මුඛ පාදේ බද්ධ පාදේ කරණය. ඊට සයන්නයි බයන්නයි කයන්නයි සම්බන්ධ වුණාට පස්සේ අපිට හොයන්න තියෙන්නේ BC. දැන් BC හොයන්න නම් මෙන්න මේ පාදනේ ඕනේ. එහෙනම් BC හොයන්න බා ඕනේ. දන්න සා ඕනේ. එතකොට සයන්නයි බයන්නයි සම්බන්ධ වෙන අනුපාතය ඕනේ. මොකද හේතුව මොකද අනිත් ඒවා දන්නේ නැහනේ. ඒ නිසා අපි සයන්නයි බයන්නයි අනුපාතය අපි දන්නවා sin කියන්නේ සකනේ. sin කියන්නේ සක, cos කියන්නේ බක, sin කියන්නේ සක, cos කියන්නේ බක, tan කියන්නේ සබ. එහෙනම් සබ කියන අනුපාතය tan තමයි එන්න ඕනේ. එහෙනම් tan අංශක 35. tan අංශක 35 සමානයි සම්මුඛ පාදය බෙදීම් බද්ධ පාදය. සම්මුඛ පාදේ බෙදීම් බද්ධ පාදේ. සම්මුඛ පාදේ කියන්නේ 12යි. සම්මුඛ පාදේ කියන්නේ 12යි. ඒතර බද්ධ පාදේ කියන්නේ BC. හරි. tan 35. ඔයගොල්ලෝ දාන උත්තරේ බලන්න tan 35 කීයද කියලා. සබ සකබග සබ සම්මුඛ පාදේ බෙදීම් බද්ධ පාදේ tan 35 කියන්නේ කීයද? දාන බලන්න tan 35 කියන්නේ කීයද කියලා බලන්න. tan 35. tan 35 කීයද? tangent 35. tangent 35 tangent 35 ඇවිල්ලා නේද tan වගේ 35.7.02 right okay 0.7.02 හරි දැන් ඔය tan 35 ඊළඟට ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ දැන් BC නේ හොයන්න ඕනේ BC හොයන්න ඕනේ කලබලයක් නෑ දරුවෝ BC හොයන්න කලබලයක් නෑ BC කියන එක උඩට දැම්මා BC කියන එක උඩට දැම්මා ඊළඟට දැන් මෙතන ඊළඟට ඔය 0.7.02 කියන එක පල්ලෙහාට දැම්මා. හරිද? එතකොට BC කියන උඩට දැම්මා. ඊළඟට 0.7.02 පල්ලෙහාට දැම්මා. එතකොට BC සමානයි 12 බෙදීම 0.7.02. හරිද? හරි 12 බෙදීම 0.7.02. හරි. දැන් ඊට පස්සේ ඔයගොල්ලෝ ඕකත් එක්කම ඕක බෙදන්න ඕනේ 12න් 12න් බෙදන්න ඕනේ. ඒක මොකද කරන්න කියලා පොඩ්ඩක් බලන්න කල්පනා කරන්න මොකද කරන්න කියලා කල්පනා කරන්න. දැන් මේකේ 12 බෙදීම 7.0.7.02. ඔයගොල්ලන් ලඝු තීරයකට යන්න වෙනවා මොකද මේක බෙදද්දි. ඔයගොල්ලෝ ලඝු වලින් බෙදලා දෙන්නකෝ බලන්න. හරි ආසාවෙන් කරන්න මේක ලඝු දාලා බෙදන්න ආසාවෙන් කරන්න ලඝු දාලා. හරිද? කරගෙන යන්න බලන්න. එතකොට අපි ලඝු දාන්න ඕනේ 12 බෙදීම 0.7.02 කියන ප්‍රකාශන ලඝු දාන්න. හරි කරගෙන යන්න බලන්න. 12 බෙදීම 0.7.02. හරි 12 බෙදීම 0.7.02 අදාළව තමයි යන්න තියෙන්නේ. හරි හරි බෙදලා ගන්න BC 17.14 කියලා එනවා. BC 17.14 කියලා එන මල්ලු. ඔක බෙදුවාන් පස්සේ හරි බලන්න බෙදලා
අනිත් අය ඉක්මනට උත්සාහ කරන්න පුතේ උත්තරයක් ගන්න. හරි. උත්සාහ කරන්න ඉක්මනට උත්තරයක් ගන්න. 12 බෙදන්න තියෙන්නේ 0.7යි 0.02. 17.1.4 කියලා දුවේක ඉදිරිපත් කරලා තිබ්බා. දැන් ලඝු වලින් හොයනකොට චුටි පුතේ දැන් මේකට මම x කියලා එකක් දාගව කැපිටල් x කියලා එකක් දාගත්තොත් ඒතර කැපිටල් x සමානයි 12 බෙදීම 0.7යි 0.02 නේ. හරි අපි දුවල පුතාලා දාන උත්තර. හරි. එතකොට මෙතනදී එන විදිය ගත්තාම ඕකෙදී එතකොට LGX මෙහෙම හදන්න දාන්න තියෙන්නේ පොඩ්ඩක් බලා ගන්න. මේ ඉස්සෙල්ලාම ලඝු 12 බලන්න ඕනේ. LG 12 අඩු කිරි බෙදීම නම් අඩු කිරීම LG 0.7යි 0.02. එතකොට දැන් LG 12 ලඝු බැලුවොත් එහෙම දැන් දශම ස්ථානේ දැන් 12 දශම ස්ථානේ ඇත්තටම තියෙන පිටිපස්සේනේ. ඒතර ඉස්සරහට එකක් ගන්න ඕනේ. ඒතර 1 කියලා 12 ලඝු ගණක බලන්න ඕනේ. හරිද? ඊළඟට මෙතන දශම ස්ථානේ පිටිපස්සට ගෙනියන්න ඕනේ. පිටිපස්සට. එතකොට පිටිපස්සට ගෙන එක ඍණ 1යි නැත්නම් වීති 1යි දශම කියලා එන්නේ. එතකොට ඔයගොල්ලෝ බලන්න ඕනේ 12 කියන්නේ ලඝු වල බැලුවොත් 12 කියන්නේ පුතාලා ලඝු වල බැලුවොත් 12 කියන්නේ ඔයගොල්ලෝ බැලුවා නම් මට දෙන්න ලඝු 12 කියන්නේ කීයද? ලඝු 12 කියන්නේ මෙන්න මේක එන්න ඕනේ. එනවා නම් 0.7යි 92 කියලා. 0.7යි 92 කියලා එන ලඝු 12. ඊළඟට 7000 7.0.02. ඒතකොට 7.0.02 නම් දැන් මෙතන එන්න ඕනේ 70.02 නේ බලන්න ඕනේ 70.02. ඒ 70.02 කියන්නේ ලඝු බැලුවොත් 70.02 70.02. එතකොට එන්නේ 8452යි කියලා. බලන්න ඒක ආවද කියලා 8452යි. 8452යි. මේක අපි මේ ලඝු වලින් හොයනවා. කැල් එකෙන් ගහලා බලන් ඉන්න එපා මේක හදා ගන්න. මොකද ලඝු වලින් හොයන්න නැත්නම් මේක බෙදෙන ආකාරයක් තියෙන්න එපා ලකුණු හම්බ වෙනවා. එකත් එක්ක ඊට පස්සේ මේකෙන් අඩු කරන්න ඕනේ මේ කොටස. මේකෙන් අඩු කරන්න ඕනේ මේ කොටස. මම උඩින් හදන්නම් මෙතනදී. මෙතන ගන්නම්. එතකොට 1.07.92 ඊට පස්සේ වියුති 1.84.52 8.4.5.2 කියලා ගන්න පුළුවන්. අඩු කරන්න තියෙන්නේ. ඒ දුවේ පුත්තේ මෙතන දෙකෙන් දෙකක් අඩු වුණාම 0යි. 9.5 අඩු වුණාම 4යි. 7න් 4ක් අඩු වුණාම 3යි. ඊට පස්සේ මෙතන 0.8ක් අඩු කරන්න බෑනේ. ඒ නිසා මෙහෙන් එකක් ඉල්ල ගත්තාම 10යි. 10න් 8ක් අඩු කරාම 2යි. ඊට පස්සේ මෙතන එකක් ගියානේ. ඒතර 0යි තියෙන්නේ. ඒතර 0 අඩු කිරීම ඍණ 1. ඒතර 0 අඩු කිරීම ඍණ 1. ඒතර 0 අඩු කිරීම ඍණ 1. 0 අඩු කිරීම ඍණ 1. එතකොට ඍණයි ඍණයි ධන වෙනවා. ධන 1 වෙනවා. එහෙනම් මෙතන ඉන්නේ ධන 1යි. ඒතර ඊට පස්සේ ඇන්ටිලොග් බලන්න ඕනේ. ඔයගොල්ලෝ මෙන්න මේකේ ඇන්ටිලොග්. මොකක්ද ඇන්ටිලොග්? ඇන්ටිලොග් කොයිකද 1.2යි 3යි 4යි බිංදුව 1.2යි 3යි 4යි බිංදුව ඇන්ටිලොග් බලන්න ඕනේ. හරි. ඔන්න ඕක ඇන්ටිලොග් බැලුවා නම් ඔයාට උත්තරේ එනවා. බලන්න ඇන්ටිලොග් බලලා ඒ කියන්නේ 23.40 කොහෙද තියෙන්නේ කියලා බලන්න. 23.40 තියෙන්නේ බලන්න 23.40 පුතේ 23.40 කියන්නේ 23.30 නම් තියෙනවා 17.1. හරි 17.1. එතන උත්තරේ එන්න ඕනේ 17.1. එතකොට 23.40. ඒතර 23.40 තියෙන්නේ මෙතන 17.1 තව 10ක් ඕන. තව 10ක් කියන්නේ පුතේ 4. එහෙනම් උත්තරේ එන්න ඕනේ 1.2ක් වන්නන්න ඕනේ. එහෙනම් එන්නේ 17.14යි කියන්නේ. හරි. ඔබ බලන්න හරියයි එක 17.14 මේ විදිහටම ගත්තු අය කෝ බලන්න කැලෙන් ගහන්න එපා නිකන්. නිර්මන් නැහැ. මේක හදලා මෙහෙම ගත්තු අය කෝ බලන්න. ලස්සන්ට. හරි. ලස්සන්ට ගත්තා. හරි දැන් මේ කාරණා හදන්න පුළුවන් කියන්නේ ඔයා ගොඩ කොච්චර ගොඩද කියලා කියනවා නම් වැඩේ දැන් අපි අන්තිම අවසාන කරා ඇවිල්ලානේ තියෙන්නේ. ඊට පස්සේ දිගංශික අයලත් ඉගෙන ගත්තාම ඔයගොල්ලෝ සම්පූර්ණයි මේ කොටසේ. හරි. මේවා හොයාගන්න පුළුවන් කියන්නේ ආයි දෙයක් නෑ. ඒක ඔයගොල්ලන්ට ගණන් ටික හදාගන්න පුළුවන්. බය වෙන්න එපා. හරිද? ඊළඟට D හොයන්න තියෙන්නේ. දැන් D කියන්නේ මේ කෑල්ලනේ. දැන් මේ කෑල්ල හොයන්න තියෙන්නේ. දැන් මේ කෑල්ල හොයද්දී දැන් මේ D කියන්නේ මේ කොටස හොයද්දී
මොනවද අපි දන්න කාරණා මොනවද අපි නොදන්න කාරණා. හරිද? මේ D කෑල්ල හොයන්න ඕනේ. දැන් D හොයද්දී චුටි පුතේ D හොයන්න මෙන්න මෙහෙම දෙයක් කරන්න වෙනවා. දැන් D කියන්නේ මේකනේ. මම පොඩ්ඩක් මේක මකා ගත්තොත් මේක D කියන්නේ මේ කොටසනේ. ඒතර මේ කොටස හොයන්න මොකක්ද අපිට තියෙන්නේ? අපිට මොනවද තියෙන්නේ? හරි. අපි මොකද්ද කරන්න පුළුවන්? අපිට මොකද්ද කරන්න පුළුවන්? D හොයන්න. කියන්නේ මේ කොටස හොයන්න පුළුවන් මොකද්ද කරන්න පුළුවන් දේ. මෙන්න මෙහෙමයි අහගන්න. මේ D මෙතන D හොයා ගන්න ඕන නම් ඕගොල්ලන්ට අනිවාර්යයෙන් මෙතන කෝණයක් දැනන් ඉදියන්නේ. යම් කිසි කොටසක් හොයා ගන්න ඕන නම් චුටි පුතාලා අපිට කෝණයක් දැනන් ඉන්න වෙනවා. දැන් මේ කොටසින් අපිට මේක ගන්න බෑනේ. මේ ත්‍රිකෝණය ඇතුලේ තියෙන කෝණ 35 ඒවා හරි. අපිට අංශක 10ක් දුන්නේ ඇයි? ඊට පස්සේ අපිට මේ අංශක 10 පාවිච්චි කරලා මේ ත්‍රිකෝණයට මේ ওই ත්‍රිකෝණෙට අනුපාත දාන්න බෑ. හේතුව ත්‍රිකෝණෙට අනුපාත දානවා නම් අනිවාර්යයෙන්ම ඍජුකෝණී ත්‍රිකෝණ වලට දාන්න ඕනේ. ඍජුකෝණී ත්‍රිකෝණයට දාන්න ඕනේ. ඍජුකෝණී ත්‍රිකෝණයට දාන්න ඕනේ නම් පුතේ ඍජුකෝණී ත්‍රිකෝණයට දාන්න ඕන නම් ඍජුකෝණී ත්‍රිකෝණයක් කෝ එනම ඍජුකෝණී ත්‍රිකෝණයට පෙන්නන්න. මේ D හොයා ගන්න පදනම හදන ඍජුකෝණී ත්‍රිකෝණය මෙන්න මේ විදිහට ලොකු ත්‍රිකෝණ තමයි ඍජුකෝණී ත්‍රිකෝණ කියන්නේ. ලොකු ත්‍රිකෝණ තමයි ඍජුකෝණී ත්‍රිකෝණ කියන්නේ මේ විදිහට ඔබ දකින්න. එතකොට ඕගොල්ලෝ ඇත්තටම මේ ලොකු ඍජුකෝණී ත්‍රිකෝණේ හරිද? ඕගොල්ලෝ ගන්න ඕනේ මේ කෑල්ල නෙමෙයි. සම්පූර්ණ කෑල්ලම ගන්න ඕනේ. කියන්නේ BD දිග ගන්න ඕනේ. ඒතර BD දිග අරගෙන ඒක හොයාගෙන BD දිග හොයාගෙන BC දිග අඩු කරාම යන D එනවා. දැන් මම කියන දේ තේරුම් ගන්න හරියට. හරි. BD කියන දිග සම්පූර්ණ දිග හොයාගෙන BC දිග අඩු කරා නම් ඔයාට එනවා DC දිග. එතකොට දැන් BD දිග හොයාගන්න මේ ත්‍රිකෝණයේ තව පාදයක් තව කෝණයක් දැනන් ඉන්න එපා. එහෙනම් අපි දැන්ටමත් දන්නවා මේ 12 කියන එක දන්නවා. ලොකු එකාගේ 12. හැබැයි අපිට මේ දිග පාදේ හොයාගන්න අනිවාර්යෙන් පයිතගරස් දාන්නත් බෑනේ පුතේ. මේක දන්නෙත් නෑනේ. ඒ නිසා 12ට අනිවාර්යෙන් අදාළ වෙන කෝණයක් දැනන් සිටිය යුතුමයි. එහෙනම් ඔයගොල්ලන්ට මෙතන BD හොයන්න. BD හොයන්න මොකක්කෝ කෝණයක් දැනන් සිටිය යුතුයි. මම ඔයගොල්ලන්ට මෙහෙම කියන්නද? මෙතන සම්පූර්ණ කෝණයක් ඔබ දකිනවා. මෙතන සම්පූර්ණ කෝණයක්. කොහොමද ඒක හොයාගන්න පුළුවන් වෙන්නේ? මෙතන අංශක 90යිනේ. මෙතන 35යි. මෙතන 90යි 35 එකතු කරලා මෙන්න මේ චුට්ටි කෝණේ හොයාගන්න. ඒ චුට්ටි කෝණේ මේ අංශක 10 එකතු කරාම මෙතන කෝණේ එනවා. දැන් මෙතන ඍජුකෝණී ත්‍රිකෝණ ලොකු එක. ඒක සම්මුඛ පාදයේ මෙයා. ඊට පස්සේ බද්ධ පාදයේ හරි අපි තේරුම් අරගෙන ඊට අදාළ අපිට ගණනය කිරීම කරගන්න පුළුවන්. දැන් මට කියන්න දුල පුතාලා ඔයගොල්ලෝ බලන් ඉන්නවා. ඔයගොල්ලෝ බලන් ඉඳලා මට කියන්න හරියටම මෙතන මෙන්න මෙතන කෝණේ කීයද? මම නිශ්චිතවම කියන්නේ මෙතන කෝණේ කීයද? ඔයාට මෙතන කෝණේ හොයලා කරන්න පුළුවන් ගැටලුවක් නැහැ. අපි මෙතන හොයාගෙන කරමුකෝ. මෙතන අංශක 10 ඉඳලා මෙතන සම්මුඛ පාදයේ ඉඳලා අවුලක් නැහැ. මෙන්න මෙතන කෝණේ මට හොයලා කියන්න ටක් ගාලා අංශක 55යි කියලා දානවා. වෘක්ෂාන අංශක 55යි කියලා දානවා. අනිත් අයටත් ඒ උත්තරේ දාවේ. මම පොඩ්ඩක් වටේ පිටේ මකා ගන්නම්. ඔයගොල්ලෝ හදා ගන්න ඇතිනේ. මට ඊළඟාට ඕනේ අවකාශය මම මකා ගන්නවා. හරි. ඔයගොල්ලෝ ලියා ගන්න ඇති. දැන් පුතාලා මෙතෙන්ට ආපු එකත් එක්කලම නැවත මේක හදාගත්තා. හරි. අංශක 55යි. ඒ කියන්නේ 90යි 35යි ගුණ 125 125ට 55යි ගුණාම 30යි 80යි. හරි. 55යි. හරි. very good. 55 කියලා හොයාගත්තා. මෙතන කෝණේ 55යි. එතන මෙතන කෝණේ 55 නම් සමස්ත කෝණේ කීයද? සමස්ත කෝණේ කියලා කිව්වේ මේ A මුල්ලටත් දාලා කෝණේ. සමස්ත කෝණේ කීයද? දැන් මේක 55 නම් සමස්ත කෝණේ 65යි. very good. 65යි. එහෙනම් සමස්ත කෝණේ 65යි. එහෙනම් මේ සමස්ත කෝණේ 65 නම චුට්ටක් මෙතන මකලා මෙන්න මෙතන පොඩ්ඩක් මකලා මම ඇතුළේම දානවා 65යි කියලා. හරිද? ඇතුළේම දානවා 65යි කියලා. මෙතන මකලා ඇතුළේ දානවා 65යි කියලා. ඒතර මෙතන අංශක 65යි. ඒතර මෙතන අංශක 65යි. ඔබ මේ දකින්නේ සමස්ත කෝණේ 65යි කියලා. එහෙනම් සමස්ත කෝණෙට ඉස්සරහින් ඉන්න ලොකුම පාදේ මොන පාදේ? සමස්ත කෝණේ ඉස්සරහින් ඉන්න ලොකුම පාදේ සම්මුඛ පාදේ. එහෙනම් ඔයගොල්ලන්ට පුළුවන් මෙතන දාන්න සම්මුඛ පාදේ කියලා. මොන පාදේ? සම්මුඛ පාදේ. දැන් සමස්ත කෝණෙට ඉස්සරහින් ඉන්නේ සම්මුඛ පාදය. අංශක 90 ඉස්සරහින් ඉන්නේ කර්ණය. මේ කොළ පාටින් දිස් වෙන ත්‍රිකෝණේ. ඊළඟට මෙන්න මෙයා මම ඉස්සලා දාපු සම්මුඛය මකනවා. ඒතර සම්මුඛ පාදේ මෙයා, කර්ණය අරයා, එහෙනම් බද්ධයා මෙයා. එහෙනම් බද්ධයා මෙයා. හරිද? බද්ධයා මෙයා. පැහැදිලිද? එහෙනම් ඔබත් මේ ත්‍රිකෝණේ කොළ පාටින් මේව කළා අංශක 65 කියන එක දාලා ඊට පස්සේ සම්මුඛයා කියන එක මෙයා මත තීරණය වෙන සම්මුඛයා මෙයා. ඊට පස්සේ කර්ණය අරයා,
බද්ධයා මෙයා කියලා දාලා අපි ලස්සනට මොකද්ද දාන අනුපාතය තීරණය කරන්න. දැන් අපිට සම්මුඛයා ඕනේ. දන්නේ බද්ධයා. එතකොට සම්මුඛයා සහ බද්ධයා අඩංගු මොකද්ද? සම්මුඛයා සහ බද්ධයා අඩංගු අනුපාතය මොකද්ද? කියන්න ඕගොල්ලෝ මට උත්තර දෙන්න. සම්මුඛයා සහ බද්ධයා very good. සම්මුඛයා සහ බද්ධයා අදාළ අනුපාතය tan. very good. අපි දාමු tan හරි අංශක 65. සම්මුඛයා බෙදීම බද්ධයා සබ tan 65. ඔයගොල්ලෝ හොයාගන්න tan 65. සම්මුඛ පාදේ අපි කෙලින්ම දානවා BD කියලා. B වලින් ඉඳන් D දක්වා BD. හරිද? ඊට පස්සේ බද්ධය ඇවිල්ලා 12යි. බද්ධය ඇවිල්ලා AB 12යි. හරි. දැන් දුවේ පුතේ ඔයගලන් tan 65 හොයලා උත්තරය දාලා ගුණ කරලා BD හොයාගන්න පුළුවන්. ටක් ගාලා කරන්න බලන්න BD හොයාගන්න. වේගෙන් කරගන්න. හරි උත්තරය හොයලා දෙන්න බලන්න. හැමෝම කරන්න බලන් ඉන්න එපා ටීවී බලනවා වගේ. හරිද? ටීවී බලනගේ බලන් ඉන්න එපා වැඩේ කරගෙන යන්න. මට උත්තරයක් දෙන්න ඉක්මන tan 65 හොයාගන්න. tan වගුවේ 65 කීයද කියලා? tan වගුවේ 65 හොයාගන්න. tan වගුවේ 65. හරි. tan වගුවේ 65. අර 2.145 කියලා tan 65 කියනවා. 2.145යි tan 65 ඔව් එන්නේ tan 65 කියන්නේ 2.145 right. එහෙනම් 2.145 මේකට දාන්න. 2.145 2.145 කියලා දාන්න. ඊට පස්සේ මෙයා ගුණ කරන්න. ඒතර BD කියන එක නෑනවා. BD කියන්නේ 2.145ට 2.145 ගුණ කිරීම 12. BD කියන්නේ ගුණ කරාම එන උත්තරේ. එතකොට 2.145 ගුණ කිරීම 12. හරි. 2.145 ගුණ කිරීම 12. කොහොම එනවා. ඊට පස්සේ අපි 12න් දැන් මේක ගුණ කරන්න යන්නේ. ඒතර ගුණ කරාම ඔයගොල්ලෝ උත්තරේ මට ටක් ගාලා ඉදිරිපත් කරන්න 2.145 12න් ගුණ කරලා. 2.145 12න් ගුණ කරලා 18.6 කියලා අපි දුර පුතාලා දානවා. 2.145 ගුණ කිරීම 12 2.145 ගුණ කිරීම 12 18යි ගානක් කියලා දාලා තිනවා. ඊට වඩා වැඩි වෙන්න ඕනේ නේද? මං හිතන්නේ. කීයද හරිම උත්තරේ? හරිම උත්තරේ කීයද? කීයද? 25.74 නේද? 25.74යි. 25.74යි කියලා එන්න ඕනේ. ඔව්. 25. BD ඇවිල්ලා 25.74යි කියලා එන්න ඕනේ. 25.74යි කියලා එන්න ඕනේ. හරි 25.74යි කියලා එන්න ඕනේ. හොඳයි. 25.74යි කියලා එන්න ඕනේ. 25.74යි කියලා එන්න ඕනේ. හරි. හොඳයි. දැන් අනිත් උත්තරේ ගත්තාම කියන්නේ දැන් මේ එකක්නේ. අනිත් උත්තරේ ගත්තාම මං හිතන්නේ 18යි ගාන දාලා තියෙන පුතාලා අනිත් උත්තරේ. එතකොට එන්න ඕනේ BD නේ. එහෙනම් BD එන්න ඕන නම් හරිද? BD එන්න ඕන නම් ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ BD එන්න ඕන නම් මෙතන BD ගෙන් D එන්න ඕන නම් BD ගෙන් BC අඩු කරන එක. එහෙනම් D එන්න ඕන නම් D ගන්න ඕන නම් DD ගෙන් සම්පූර්ණ දිගෙන් අඩු කරන්න DC හරි මෙහෙම අඩු කරන්න. සම්පූර්ණ දිග කියන්නේ BD ගෙන් DC අඩු කරන්න. එතකොට BD කියන්නේ දැන් අපි ගත්ත එක 25.74 අඩු කිරීම BD අපි ගත්ත BD ගත්තේ 17. ඔගොල්ලෝ මතකයි 17.14යි නේද ගත්තේ? 17.14යි. 17.14 ගත්තේ. එතකොට 17.14න් අඩු කරනවා. අඩු කරාම අපිට එනවා දුල පුතාලට ඇවිල්ලා තියෙනවා ඔතන 25. දැන් 4න් 4ක් ගියාම බිඳුවයිනේ.
එතකොට 7න් එකක් ගියාම 6යි 10 25න් 18ක් ගියාම 17ක් ගියාම 18යි. එහෙනම් 18.6 මීටර කියලා. හරි. ඒ ගාන එසේ අවසන් කරා. හරිද? දැන් ඒ ගාන ගැටලුවක් නෑ නේද? දැන් සාමාන්‍යයෙන් අපිට පොදු රටාව තියෙන. පොදු රටාව. එතකොට මොන කතන්දරේ දුන්නත් ওই රටාව තමයි අනුගමනය කරන්න තියෙන්නේ. ඒතර වැඩියෙන්ම තියෙන මතක තියාගන්න දැන් මම මෙතනදී මම පොඩ්ඩක් මොලේ පාවිච්චි කරා. හරි. දැන් මොලේ පාවිච්චි කරා කියන්නේ මෙහෙමයි. දැන් මට ඕන මෙතන කෝණේ දාන්න තිබ්බනේ. මෙතන කෝණේ දැම්මා නම් හරිද? මෙතන කෝණේ දැම්මා නම් මොකද දන්නවද වෙන්නේ? ආයි යනවා බෙදීමක්. බෙදීමක් ගිහින් ඊට පස්සේ ලඝු දාලා ආයි හොයන්න එනවා. එතකොට මට හිතුණා නිකන් අර දැන් සම්මුඛපාදේ උඩ තිබ්බහම සම්මුඛපාදේ හොයන්න තියෙන්නේ. සම්මුඛපාදේ උඩ තිබ්බහම දන්න බද්ධයා ඉන්නේ යටනේ. ඒක බද්ධයෙක් ಗುಣ කරාම ටක් ගාලා ಗುಣ කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙමයි. දැන් මෙතන අංශක 65 හෙව්වේ ඒ නිසා අංශක 65 මත සම්මුඛයා ඉන්නවා. සම්මුඛයානේ හොයන්න තියෙන්නේ. සම්මුඛයා උඩ. සම්මුඛයා උඩ ඊට පස්සේ බද්ධයා ඇවිල්ලා යටනේ බද්ධයා 12යිනේ. ඒතර බද්ධයා නොදැනී ගියොත් මේක මාරු කරලා අපිට බෙදන්න වෙන්නේ. එතකොට සම්මුඛයා බද්ධයා දන්නවා නම් කෙලිම බද්ධයාත් එක්ක අර ඉස්සරහා තියෙන පාදේ ගුණ කරලා මේ වගේ ලස්සනට ගන්න පුළුවන්. ඒ නිසා අර ත්‍රිකෝණේ කෝණේ තෝරගනිද්දී හිතන්න පොඩ්ඩක් කල්පනා කරන්න. අරම ගත්ත ගැටලුවක් නැහැ බෙදලා ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. නමුත් අර වෙලා යනවනේ. ඒ නිසා මෙතන ඒවත් එක්ක චුට්ටක් බලන්න. හොයන පැතිකඩත් එක්ක ඒවා පොඩ්ඩක් හදනකොට තමයි ඒකේ පොඩ්ඩක් ඔය අත්දැකීම එන්නේ. රයිට්. දැන් අපි ගානක් හැදුවා ලස්සන ගානක්. දැන් එතකොට දැන් ඕකත් එක්කලා දුල පුතාලට මම තව ගානක් දෙන්නවා. ඔයගොල්ලන්ගේ අච්චුපතේ ගණන් ටික ඔයගොල්ලෝ හැදුවත් දන්නේ නැහැ නේද? හරි. අච්චුපතේ ගණන් ටික හැදුවත් දන්නේ නැහැ. මෙතන ඉන්නේ 8.6. හරිද? 8.6. හරි 8.6 එන්නේ. හරි. ඔය අච්චුපතේ ගණන් ටික හැදුවත් දන්නේ නැහැ. දුල පුතාලා අච්චුපතේ ගණන් ටික හැදුවාද මේ සම්බන්ධ? මම තව පොඩි ගානක් දෙන්නම්. වෙනස් එකක් හිතන්න කල්පනා කරන්න. අච්චුපතෙන් නෙමෙයි දෙන්නේ. හරි. පොඩ්ඩක් මෙන්න මෙහෙම ගානක් තියෙනවා. චුට්ටක් ඕගොල්ලෝ මේකේ රූප සටහන චුට්ටක් ඇඳගමු. හරි පොඩි ගානක් තියෙනවා. හරි පොඩි ගානක්. ඒ උනාට හදන්න පැතිකඩවල් ටිකක් තියෙයිද දන්නේ බලමු. දැන් මෙහෙම දෙනවා. චුටු පුතේ ඔයගොල්ලෝ දෙවෙනි ගාන විදිහට දාගන්න. අංක 2 දෙවෙනි ගාන. right. දැන් මේකෙදී දුල පුතාලා මේ හැම විටම මතක තියාගන්න ඕගොල්ලෝ මේවා හදද්දී දැන් සිරස්තලවලනේ. ඒතර සිරස්තලවල ගණන් හදද්දී චුට්ටක් බලන්න ඒවැ මේ වගන්ති ගණන් දෙන්නේ. ඒතර කියවල අපි රූපය අඳ ගන්න අවස්ථාවක් තියෙනවා. ඒ රූපය අඳ ගන්නක් තියෙනවා. රූපය අඳ ගන්න අවස්ථාවල සමහරට හොඳට රූපය අඳගත්තේ නැත්නම් පුතේ ඒක අදාළ දෙයක් එන්නේ නැහැ. හරිද? අදාළ දෙයක් නැහැ කියන්නේ ඒක සමහර විට දැන් භාගෙදී ලොකු ගානක් වගේ දෙන්නේ රූප වගන්ති ගානන්නේ. ඒක වගන්ති ගානක් දුන්නාම මොකද රූපේ අඳ ගන්න හරියට අඳගත්තේ නැත්නම් රූපේ අඳලත් දෙන අවස්ථා තියෙනවා. හරිද? දැන් අපි මෙහෙම එකක් බලමු. දැන් අපිට තියෙනවා මෙන්න මෙහෙම ගානක්. දාගන්නකෝ පුංචිට පොඩ්ඩක් ලියා ගන්න වෙනවා. පොඩ්ඩක් අපි ලියා ගමු නේද? චුට්ටක් ලියා ගමු. පොඩ්ඩක් අපිට මම කෙටියෙන් දෙන්නම් මේක. කෙටියෙන් දෙන්නම්. මෙහෙම ලියා ගන්නකෝ. හරි. මෙහෙම ලියා ගන්න. පහත රූප සටහනේ මේවා කැපිටල් වලින් ලියන්න ඕනේ. AE සහ BD යනුවෙන් නම් කර ඇත්තේ 18 මීටර් පළල 18 මීටර් පළල ප්‍රධාන පාරක දෙපස 18 මීටර් පළල ප්‍රධාන පාරක දෙපස එක එල්ලේ පිහිටි ගොඩනැගිලි දෙකකි. 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 එක එල්ලේ පිහිටි ගොඩනැගිලි දෙකකි.
ඒකටම ලියන්න සීලක්ෂය පිහිටා ඇත්තේ 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 ඒ ලක්ෂයේ සිට සීලක්ෂය පිහිටා ඇත්තේ ඒ ලක්ෂයේ සිට ඒ ලක්ෂයේ සිට මීටර් 10ක් දුරිනි 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 හරිද මීටර් 10ක් දුරිනි ඊළඟට ඒකටම ලියන්න ඊලක්ෂයේ සිට ඊලක්ෂයේ සිට ඊලක්ෂයේ සිට ඊලක්ෂයේ සිට සීලක්ෂයේ අවරෝහණ කෝණය ඊලක්ෂයේ සිට ඊලක්ෂයේ සිට සීලක්ෂයේ අවරෝහණ කෝණය සීලක්ෂයේ අවරෝහණ කෝණය අංශක 75ක් බවත් අංශක 75ක් බවත් අංශක 75ක් බවත් අංශක 75ක් බවත් අවරෝහණ කෝණය අංශක 75ක් බවත් සීලක්ෂයේ සිට ඩී ලක්ෂයේ ආරෝහණ කෝණය සීලක්ෂයේ සිට ඩී ලක්ෂයේ ආරෝහණ කෝණය සීලක්ෂයේ සිට ඩී ලක්ෂයේ ආරෝහණ කෝණය ආරෝහණ කෝණය අංශක 76ක බවත් සීලක්ෂයේ සිට ඩී ලක්ෂයේ ආරෝහණ කෝණය අංශක 76ක් බවත් සීලක්ෂයේ සිට ඩී ලක්ෂයේ ආරෝහණ කෝණය අංශක 76ක් බවත් නිරීක්ෂකයෙක් දකි නිරීක්ෂකයෙක් දකි නිරීක්ෂකයෙක් දකි නිරීක්ෂකයෙක් දකි නිරීක්ෂකයෙක් දකි හරිද ලියාගත්තද හරියට එළවයි හරි ඒ කතන්දර මං ආයි පොඩ්ඩක් එහෙම කිව්ව මෙහෙම දෙයක් කියන්නේ ආයි මට මං කියන්න පොඩ්ඩක් බලන්න ලියුප එක නිවැරදි කියලා රූපේ දැක්වෙන්නේ AE සහ BD යනුවෙන් නම් කර ඇති AE සහ BD යනුවෙන් නම් කර ඇත්තේ 18යි මීටර් පළල ප්‍රධාන පාරක දෙපස එක එල්ලේ පිහිටි ගොඩනැගිලි දෙකක් සීලක්ෂය පිහිටා ඇත්තේ ඒ ලක්ෂයේ සිට මීටර් 10ක් දුරින් ඊලක්ෂයේ සිට සීලක්ෂයේ අවරෝහණ කෝණය අංශක 75ක් බවත් සීලක්ෂයේ සිට ඩී ලක්ෂයේ ආරෝහණ කෝණය අංශක 76ක් බවත් නිරීක්ෂකයෙක් දකි. හරි. දැන් මේ තියෙන ওই රූපරාම. මේ රූපරාම ඔයගොල්ලෝ ඇඳගෙන ওই කියන දත්ත ටික සටහන් කරන්න ටක් ගාලා විනාඩි කිහිපයක් ඇතුළත සටහන් කරන්න. ඇඳගන්න, දාගන්න. අදාළ කෝණ ටික දාගන්න ඒ කෝණත් එක දැන් කියන කතන්දරෙත් එක්ක කෝණ සටහන් කරගන්න හරියට බලන්න කෝණත් එක්ක ওই දේවල් ගලප ගන්න
හරි දත්තටි සටහන් කරගෙන මෙතන අංශක 90යි කියලා දීලා තියෙනවා. හරි. දැන් දුවේ පුතේ දැන් ඔයගොල්ලෝ මේ සටහන අනුව මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. ඔයගොල්ලෝ නැත්තම් අවුලක් වෙනවා. දැන් A කියන්නේ මේකනේ. ඊළඟට BD කියන්නේ මේකනේ. ඒතර A කියන්නේ මෙයා, BD කියන්නේ මෙයා. AB හා BD නම් කර ඇත්තේ මීටර් 18ක් පළල ප්‍රධාන පාර දෙපස එක්කෙල්ලේ පීටි ගොඩනැගිලි දෙකක්. එතකොට දැන් මෙතන කියන්නේ AE සහ AE කියන්නේ BD කියන්නේ මීටර් 18ක් පළල පාරක දෙපස එක්කෙල්ලේ පීටි ගොඩනැගිලි දෙකක්. එතකොට දැන් ඔබ මේ දකින්නේ මොකක්ද? ගොඩනැගිල්ලක්. මේ දකින්නේ ගොඩනැගිල්ලක්. හරිද? මේක තියෙන්නේ මෙහෙම. දැන් මේ ඔය තියෙන විදිහට දැන් අපි ගත්තා ප්‍රධාන පාර පළල මේ තියෙන. ප්‍රධාන පාර ඔය තියෙන. මේ තියෙන AB කියන්නේ ප්‍රධාන පාර. ඒත් ප්‍රධාන පාර තමයි AB කියන්නේ. හරිද? ඒතර ප්‍රධාන පාර තමයි ඔය දකින්නේ. ගොඩනැගිලි දෙක මේ විදිහට දකින්න ඔබ කෙලින් අතර තියෙනවා. ඊට පස්සේ C ලක්ෂය පිහිටා ඇත්තේ A ලක්ෂයේ සිට මීටර 10ක් ඈතින්. එතකොට C ලක්ෂය පිහිටා ඇත්තේ A ලක්ෂයේ සිට මීටර 10ක් ඈතින්. ඒතර ඔයගොල්ලන්ට මෙතන C ලක්ෂය පිහිටලා තියෙන A ලක්ෂය මීටර 10ක් ඈතින් නම් උතේ මෙතන මීටර 10ක් කියලා දාන්න පුළුවන්. මීටර 10ක් කියලා දාන්න පුළුවන්. එතකොට දැන් මේක පාරේ පළ නම් එතකොට දැන් මේක 18යිනේ පාරේ පළල. ඔබ දන්නා මෙතන 18යි. එහෙනම් මෙතන 10යි නම් මෙතන ටික වෙන්නේ මොකද්ද? 8යි කියලා එන්න ඕනේ මීටර 8යි. මීටර 8ක් වෙන්න ඕනේ මෙතන තියෙන්නේ. ඔක්කොම 18යි. මීටර 8යි වෙන්න ඕනේ. හරිද? මීටර 8ක් වෙන්න ඕනේ. ඊට පස්සේ මීටර 8ක් වෙන්න ඕනේ. ඊළඟට මෙතන කියනවා E ලක්ෂයේ සිට C ලක්ෂයේ අවරෝහණ කෝණය. E ලක්ෂයේ සිට C ලක්ෂයේ අවරෝහණ කෝණය. හරි. එතකොට E ලක්ෂයේ සිට C ලක්ෂයේ අවරෝහණ කෝණය කිව්වහම E ලක්ෂයේ සිටනේ බලන්නේ. ඒත් අවරෝහණ කෝණය කියන්නේ පුතේ මෙන්න මෙහෙම ඉස්සෙල්ලා E ලක්ෂයේ ගහන්න ඕනේ තිරස් මට්ටම. කියන්නේ පොළොවට සමාන්තරව ඔගොල්ලෝ යන්න ගන්න ඕනේ මේ විදිහට. පොළොවට සමාන්තරව. එතකොට E ලක්ෂයේ සිට C ලක්ෂයේ අවරෝහණ කෝණය කියන්නේ මෙන්න මේ අතට ආනතිය වෙන්න ඕනේ. මෙන්න මේ අතර ආනතිය වෙන්න ඕනේ. අවරෝහණ කෝණේ පල්ලෙහා බලනවා. අවරෝහණ කෝණය පල්ලෙහා බලනවා. ඒකාංශක 75ක් කියලා. ඒකාංශක 75ක් කියලා. ඒකාංශක 75ක් කියලා. හරිද? ඊළඟට ඒකාංශක 75ක් එනවා. ඊළඟට C ලක්ෂයේ සිට D ලක්ෂයේ ආරෝහණ කෝණය. C ලක්ෂයේ සිට D ලක්ෂයේ ආරෝහණ කෝණය. D ලක්ෂයට බලන ආරෝහණ කෝණය කියන්නේ C ලක්ෂය දැන් D ලක්ෂයට ආරෝහණ කෝණය කියන්නේ උඩට බලනවා. ඒ උඩට බලන කෝණය මෙන්න මේ කෝණේ ඒගොල්ලෝ දෙනවා අංශක 76 කියලා. අංශක 76 කියලා දෙනවා. අංශක 76 කියලා දෙනවා. හරිද? එතකොට පල්ලෙහාට බලන කෝණේ අංශක 75යි මේක 76යි. හරි. කොහොම දත්ත ටිකක් එනවා. හරි. ඔන්න ඔය ටික සටහන් කරා. හරි. දැන් මේ අහන ඒවා ලියා ගමු. මේ අහන්නේ පළවෙනි ප්‍රශ්නේ අහන්නේ AE ගොඩ නැගිල්ලේ උස. ගොඩ නැගිල්ලේ උස. AE ගොඩ නැගිල්ලේ උස අහනවා. AE කියන්නේ මෙන්න මේක උස අහනවා. අංක 2. අංක 2 අංක 2 BD ගොඩනැගිල්ලේ උස BD ගොඩනැගිල්ලේ උස BD ගොඩනැගිල්ලේ උස AE උසට වඩා කොපමණ අඩු වේද? හරි. BD ගොඩනැගිල්ලේ උස AE උසට වඩා කොපමණ අඩු වේද? AE උසට වඩා කොපමණ අඩු වේද? කොපමණ
අඩු වේද කියලා බලන්න තියෙන්නේ. කොපමණ අඩු වේද? DD ගොඩනැගිලි උස DD ගොඩනැගිලි උස AE උසට වඩා කොපමණ අඩු වේද? DD ගොඩනැගිලි උස DD ගොඩනැගිලි උස AE උසට වඩා කොපමණ අඩු වේද? AE උසට වඩා කොපමණ අඩු වේද? AE උසට වඩා කොපමණ අඩු වේද? හරි. අන්තිම කෑල්ල අංක 4 මම හිතනවා දැන් 1 2 ලිව්වා කියලානේ. 1 2 ලිව්වනේ ළමයි. 1 2 ලියාගත්තනේ හරියට. ලිව්වද? මට පොඩි මැසේජ් එකක් දාන්න බා ලිව්වද කියලා බලන්න. 1 2 හරි ලියාගත්තද? 2 ලියගත්තා හරියට. හරි. මම උනායි කියන්න BD ගොඩනැගිල්ලේ උස AE උසට වඩා කොපමණ අඩු වේද? BD ගොඩනැගිල්ලේ උස AE උසට වඩා කොපමණ අඩු වේද? හරි. ඊළඟට අන්තිම කෑල්ල පුතේ. අන්තිම කෑල්ල රියන්න රෝමිලක්කන් 3 ගොඩනැගිලි දෙකේ ඉහළ කෙළවර ගොඩනැගිලි දෙකේ ඉහළ කෙළවර ගොඩනැගිලි දෙකේ කියන මුදුන් වල ඉහළ කෙළවර අකුණු සන්නායකයක් ලෙස අකුණු සන්නායකයක් ලෙස කම්බියකින් වැරෙන් සම්බන්ධ කරේ. කම්බියකින් වැරෙන් කියන්නේ තදට කියන එක. කම්බියකින් වැරෙන් සම්බන්ධ කරේ. ඒ කියන්නේ ඒ ගොඩනැගිල්ලයි මේ ගොඩනැගිල්ලයි කම්බියකින් යා කරලා තියෙන්නේ. කම්බියකින් වැරෙන් නෙමෙයි වැරෙන්. කම්බියකින් වැරෙන් සම්බන්ධ කරේ. වැරෙන් සම්බන්ධ කරේ. හරි. ඊට පස්සේ කියනවා මෙම කම්බි දිග ගණනය කරන්න. මෙම කම්බි දිග ගණනය කරන්න තියෙන්නේ. හරි. දුල පුතාලා වැඩි පටන් අරගෙන යමු නේද? කරන්න බලන්න කොහොමද තාත්තේ කියලා. හරි කරගෙන යන්න බලන්න. කරගෙන යන්න ඉක්මනට. හරි. මම කරමු. කරගෙන යන්න බලන්න ඉක්මනට. ඉස්සෙල්ලා ප්‍රධාන එක හදාගෙන යමු. දැන් ඔකදී සම්මුඛ ත්‍රිකෝණ තීරණය කරලා ගන්න. ගොඩනැගිලි ඒ ගොඩනැගිලි උස හොයා ගන්න ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන් දේ තමයි මෙතන
මේ 10 පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි ද්විත්‍රිකෝණේ බැරි වුණා නම් චුටි පුතා බලන්න මෙතෙන්දී එයාට පුළුවන් වෙනවා මෙන්න මෙහෙම වැඩක් කරන්න. මොකද්ද දැන් මෙතන ඔයගොල්ලෝ දන්නවා අංශක 75ක් තියෙනවානේ. ඒ අංශක 75 කැරකිලා එනවා අනිත් පැත්තට. දැන් මේ AE ගොඩනැගිලි උස හොයන්න පුතේ මෙන්න මේ උස හොයන්න මෙන්න මේ ත්‍රිකෝණය පාවිච්චි කරන්න. හරි. හරිද? එතකොට මෙතන අංශක 75ක් තියෙනවානේ. ඉතින් ආපස්සට Z අකුර කැරකිලා මේ පැත්තට අංශක 75ක් එනවා. හරි. මෙහෙම කැරකිලා මෙහෙම අර සමාන්තර පොළොවේ සමාන්තර S මට්ටම තියෙන මෙහෙම කරලා මේ පැත්තට ඒක තේරුම් ගන්න. මේක අංශක 75යි නම් ඒක කැරකිලා මේ පැත්තට මේක අංශක 75 වෙනවා. එහෙනම් දැන් මේ කෝණයක් සමග පාදයක් පදනම් කරගෙන අපිට එහෙනම් මේක හොයාගන්න පුළුවන්. එහෙනම් අංශක 75ට ඉස්සරහින් තියෙන පාදේ කියන්නේ සම්මුඛ පාදය. අංශක 90නේ මෙතන. අංශක 90ට ඉස්සරහින් ඉන්නේ කර්ණය. මෙයා බද්ධ පාදේ. එතකොට සම්මුඛය සහ බද්ධය පදනම් කරගෙන යන්න තියෙන්නේ. එතකොට අපිට මේ ඒ ගොඩනැගිල්ල හොයන්න පුළුවන්. එතකොට සාබ සම්බන්ධ අනුපාතය මොකද්ද? tan. දැන් ඔයගලන්ට මම හිතන්නේ පුළුවන් මෙතන අංශක 75යි. එහෙනම් ආපස්සට මෙතන අංශක 75යි Z අකුර මත. එහෙනම් අංශක 75යි 75යි හරි. එහෙනම් මේක 75 නම් මෙතන සම්මුඛයා හොඳට අහගන්න. ඊළඟට මෙයා බද්ධයා මෙයා කර්ණය. එහෙනම් tan තමයි දාන්න තියෙන්නේ. tan අංශක 75 සමානයි සම්මුඛ පාදේ බෙදීම බද්ධ පාදේ. සම්මුඛ පාදේ බෙදීම බද්ධ පාදේ. tan 75 සමානයි සම්මුඛ පාදේ බෙදීම බද්ධ පාදේ නම් tan අංශක 75 ගත්තාම එතකොට සම්මුඛ පාදේ හරි සම්මුඛ පාදේ AE සම්මුඛ පාදේ AE බද්ධ පාදේ 10යි. හරි. දැන් දුවලා පුතාලා මට උත්තර දෙන්න බලන්න. මම හිතන උත්තර අරගෙන නැති කියලා. ඔගොල්ලෝ ගත්තනම් ඉදිරිපත් කරන්න පුතේ සම්මුඛ පාදේ එක්කලා කීය දෙන්නේ? කීය දෙන්නේ? හරි. කීය දෙන්නේ? හරි. ඒතර tan 75 කීයද ළමයි? tan 75 tan 75 කීයද? tan 75 අගය දාලා 10න් ගුණ කරන්න. tan 75 අගය දාලා 10න් ගුණ කරන්න. tan 75 ඔයගොල්ලන්ට එන්නේ ඔව් tan 75 ඔයගොල්ලන්ට එන්නේ මෙන්න මේ අගය. tan 75 එන්නේ මෙන්න මේ අගය බලන්න. tan 75 එනවා ඇත්තේ ඔයගොල්ලන්ට 3.7යි 3.2යි. 3.7 සමානයි එන ඒ බෙදීම 10. එහෙනම් 10න් හරස් ගුණ කරන්න. ඒ 10න් හරස් ගුණ කරනවා කියන්නේ දශම ස්ථානයක එහා මෙහා වෙන එකක් වෙන්නේ. ඒ සමානයි 3.7 ගුණ කිරීම 10. එහෙනම් 10 එක බිඳුවක් ඉඳ දශම ස්ථානයේ පස්සට යනවා. එතනනේ 37.32 මීටර කියලා. එහෙනම් ඒ කියන්නේ 37.32 මීටර. ඔබ අනේක ආපුවයි 37.32 මීටර ආපුවයි 37.32 මීටර ආපුවයි 37.32 ආපුවයි. හරි. very good. හරි. දැන් ඊළඟට අපි ඊළඟ හරමු. දැන් මෙතන තියෙනවා ඊළඟට මේකේ මොකද්ද හොයන්නේ කියන්නේ ඒ හොයාට පස්සේ BD ගොඩනැගිලි උස. BD ගොඩනැගිලි උස ඒ උසට වඩා කොපමණ අඩු වේද? ඒ උසට වඩා කොපමණ අඩු වේද? එතකොට BD ගොඩනැගිලි උස. ඒතර BD ගොඩනැගිලි උසත් ගණනය කරන්න වෙනවා. BD ගොඩනැගිලි උස BD ගොඩනැගිලි උස එතර ඒ ගොඩනැගිල්ලට වඩා කොපමණ අඩුද කියලා. කොපමණ අඩුද? එතකොට නොකියා කියන්නේ BD හොයලා ඒ උසෙන් BD අඩු කරාම මෙන්න මේ ગેප් එක හොයන්න කියන්නේ නොකියා. මේ ગેප් එක හොයන්න කියන්නේ. හරි. ඒ ગેප් එක හොයන්න කියන්නේ. ඒ කියන්නේ අනිවාර්යෙන් අපිට BD ගොඩනැගිල්ල උස හොයාගන්න වෙනවා. AD AE ගොඩනැගිල්ල උසත් එක්ක සංසන්දනය කරන්න. නැත්නම් වෙනස හොයාගන්න. එහෙනම් BD හොයන්න වෙනවා. චුටි පුතාලා මෙන්න මේ ත්‍රිකෝණයට දාන නැවතත් ඔය කියන ත්‍රිකෝණමිතික අනුපාතය. අර ත්‍රිකෝණමිතික අනුපාතය මේකට දාන්න. මේකට දාන්න ත්‍රිකෝණමිතික අනුපාතය. මේකට දාන්න ත්‍රිකෝණමිතික අනුපාතය. එතන මෙතන දාපුවාම හරිද? මෙතන දාපුවාම
මේ අංශක 76ත් එක්ක මෙයා සම්මුඛ පාදය හරිද? එයා සම්මුඛ පාදය ඊළඟට මෙයා කරණය මෙයා බද්ධ පාදය. එහෙනම් දුල පුතාලා සම්මුඛ පාදයේ කරණීය බද්ධ පාද ප්‍රමුඛනේ මෙන්න මේකට දාන්න ආයි tan අනුපාත. tan අනුපාත දාන්න පුළුවන් සබ. එහෙනම් සබ හොයාගමු. right? සබ හොයාගමු. හරිද? 8 අරගෙන සබ හොයාගමු. එතකොට අපිට මේ උස හොයා ගන්න පුළුවන් නේ 76 අරගෙන කරගෙන යන්න පුළුවන් නේ. ගැටලුවක් තියෙනවද කාට හරි? මෙසේජ් එකක් දාන්න ගැටලුවක් තියෙනවා නම්. මොකද්ද ගැටලුව කියලා ඉදිරිපත් කරන්නකෝ. මෙසේජ් කරන ගැටලුව මොකද්ද කියලා. දැන් මෙතන දැන් අපි BD නේ හොයන්නේ. BD ගොඩනැගිලි උසනේ. මෙතන අංශක 76යි. මේ දිග හොයන්න කොහොමද ඕනේ නේද? මේ දිග හොයන්න එපා. හරි දැන් හරි එවුන් පුතාලා දැන් මෙතන කොහොමත් හොයාගන්න එපා එකක් කොහොම හරි නේද? දැන් මෙතන මේක ලේසියෙන් හොයාගන්න පුළුවන්. මෙතන දැන් මෙතන මේක පදනම් කරගෙන මේක පසුත් තමයි යන්නේ. මේ කියන්නේ තුන්වෙනි ප්‍රශ්නෙට. මොකද AE පදනම් කරගෙන AE පදනම් කරගෙන ඊට පස්සේ AF හොයාගෙන AF හොයනවා කියන්නේ මේ BD හොයනවා කියන එක තමයි. ඒතර BD හොයනවා BD ගෙන්නෙන්නේ AF තමයි. හරි BD හොයුවා කියන්නේ AF එවුවා සමානයි. මේ ප්‍රශ්නයක් නැහැ. එතකොට අපිට මේ ગેප් එකනේ හොයාගන්න තියෙන්නේ නේද? හරි. දැන් එහෙම ප්‍රශ්නයක් නැහැ. හරි. අපි කරගෙන යමු ඊට අදාළ එක හොයාගන්න. right? දැන් මේකට දාන්න බලන්න. බලන්න. right. බලමු උත්තරේ එනවද කියලා. ඔය කියන උත්තර හරි. දැන් මෙතන tan අනුපාතේ tan අංශක 76 tan අංශක 76 සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදේ. tan අංශක 76 මට ඉදිරිපත් කරන සම්මුඛ පාදේ කියන්නේ BD. සම්මුඛ පාදේ කියන්නේ BD. බද්ධ පාදේ ඇවිල්ලා BC. බද්ධ පාදේ ඇවිල්ලා BC 8යි. බද්ධ පාදේ ඇවිල්ලා BC 8යි. හරිද? බද්ධ පාදේ ඇවිල්ලා BC 8යි. එතකොට tan 76 tan 76 කියන්නේ පුත්තේ tangent 76 කියන්නේ tangent 76 කියන්නේ 4.0.11 4.0.11 මේකෙන් ගුණ කරන්න තියෙන්නේ. එහෙනම් BD කියන්නේ 4.0.11 ගුණ කිරීම 8. BD කියන්නේ 4.0.11 ගුණ කිරීම 8. එතකොට එනවා 8 වරක් 1 8යි. 8 වරක් 1 8යි. 8 වරක් බිඳුව බිඳුවයි. 8 වරක් 4 32යි. හරි 32යි කියලා එනවා 32යි මීටර. ඒතර දැන් මෙතනදී 8ෙන් ගුණ කරා 8 වරක් 1 8යි 8 වරක් 1 8යි 8 වරක් බිඳු බිඳු 8 වරක් 32. එතකොට ආව මෙතන 32යි කියලා. එතකොට දැන් අපිට අර වෙනසනේ ඕනේ. අර වෙනස ඕනේ. මෙන්න මේ වෙනස ඕනේ. ඒ කියන්නේ AE ගෙන් ඒ කියන්නේ මේ වෙනස කියන්නේ මෙන්න මේ EF වෙනස හොයවනම් හරි. EF වෙනස. EF වෙනස හොයවනම් හරි. දැන් EF වෙනස හොයාගන්න පුතේ EF වෙනස හොයාගන්න. EF කියන්නේ මේ ටිකනේ අහන්නේ. EF වෙනස හොයාගන්න. මෙන්න මේ උසනේ අහන්නේ. EF වෙනස හොයාගන්න සම්පූර්ණ AE ගෙන් අඩු කරන්න. මේ කියන්නේ BD. BD කියන්නේ මෙතනත් AF තමයි. එහෙනම් BD අඩු කරන්න. හරිද? එතන AE කියන්නේ අන්න 37.3.2. ඒකෙන් අඩු කරන්න අපේ දුල පුතාලා 32.0.88. මම මෙතනට අගට බිඳුවක් දාගන්න ෂේප් අවුලක් නැහැ. 32.0.88. ඔන්නෝකින් අඩු කරලා දාන්න බලන්න. ඕකේ එන්න. හරි අඩු කරලා දාන්න බලන්න වෙනසෙන්. අඩු කරලා දාන්න බලන්න වෙනසෙන්. හරි අඩු කරලා දාන්න බලන්න වෙනසෙන්. හරි. වෙනස කීයක් එනවද? දුල පුතාලා වෙනස කීයක් එනවද? හරි
අපි අනිදුවලත් හරි දෙක ඔය කියන උත්තරයක් මෙන ක්‍රමයකින් හැදුවත් උත්තරේ ගොඩද 10න් 8ක් 2යි 11න් 8ක් 3යි මෙතන ගියාම 2යි හරි මෙතන එකක් ගියාම 6යි 6න් 2ක් මෙතන එකක් 2යි හරි මෙතන 7න් 2ක් 5යි එතකොට 5.2යි 3යි 2යි කියලා එනවා 5.2යි 3යි 2 ඒක හරියද කොබන් හරියයි 5.2යි 3යි 2යි මීටර කියනයි කො බලන්න කමෙන්ට් එකක් දාන්න බලන්න හරියයි 5.2යි 3යි 2 හරි එක් මොන ක්‍රමේ තමන් කැමති මොන හරි ක්‍රමයකට ගත්තත් ගැටලුවක් නැහැ හේතුව මේ වැඩේ වෙනවනම් එකම ක්‍රමේ නෙමෙයි තියෙන්නේ මේ ගණන් වල හරි ඒක නිසා ගැටලුවක් නැහැ එකම ක්‍රමේ නෙමෙයි ඕගොල්ලෝ හදන්න යෝනි කොහොම හරි රයිට් දැන් මේ කාරණාව අඩුපාඩුවක් තියෙන පුතෙක් දුවෙක් ඉන්නවා ලියා ගන්න හරියට හරි දැන් ඔයා මේ ගානන් හදනවා කියන්නේ ඇත්තටම පුතේ ඔයා දැන් යම් මට්ටමක ඉන්නවා ඔයා යම් මට්ටමක ඉන්නවා ඔයාට තව පොඩ්ඩක් තියෙන්නේ මේක පොඩ්ඩක් පොලිෂ් කරලා ගන්න එක හරිද දැන් මම ක්‍රමයේ අයිඩියා එක දීලා තිනවා කරන්න ඕනේ කොහොමද කියලා දැන් ඔයා විවිධ තැන් වලට මේක ඇප්ලයි කරන්න ඈ අර විවිධ තැන් වලට මේ ඇප්ලයි කරන්න මොකද ඕගොල්ලෝ බය නැතුව මේවා අතපය කඩලා යන්නේ ගණන් හදන්න හරි දැන් 2019 18 17 පෙරලගෙන හදන්න අද රෑ වුණක් කමන්නේ හදන්න හරි එතකොට ඔයගොල්ලන්ට මේ දේවල් ගන්න පුළුවන් මේ මං කියන්නේ විභාග ප්‍රශ්න තමයි බලන්න මාර ලේසියන්නේ තියෙන්නේ මේක මේ හරස් තුන කරාම ගන්න පුළුවන් ලකුණු 10ක් නේ ළමයි ඒ ලකුණු 10ක් ගානක් මේවා අපිට ගැටලු දාගන්න පුළුවන් මොකද මේවා නිශ්චිතවම අපිට ගෙදර ඉඳන් හදන් යන්න පුළුවන් ගන්න ඒ කියන්නේ ගෙදර ඉඳන් ප්‍රශ්නේ නැහැ ගෙදරට ප්‍රශ්නේ නැහැ නමුත් මේ ප්‍රශ්න අපි හදලා ගියාම ඒවම තමයි තියෙන්නේ හරි ඒවම තමයි තියෙන්නේ දැන් අපිට ඊළඟ ප්‍රශ්නේ තමයි වැටහෙන්න ඕනේ මොකද්ද මේ කියන්නේ කියලා දැන් අර බිල්ඩින් දෙක අතර කම්බියක් යා කරනවා උස බිල්ඩින් එකයි ඉන්ටි බිල්ඩින් අතර කම්බියක් යා කරනකොට ඒ කම්බි දිග අහන්න හරිද ඔබෙන් ප්‍රශ්න කරන්නේ කම්බි දිග හරිද කම්බියේ දිග අහන්න ඒතර මේ කම්බියේ දිග හොයන්න අපිට කම්බියේ දිගට අදාළ ත්‍රිකෝණ ත්‍රිකෝණයක් ගන්න වෙනවා ඒතර මම පෙන්නුවා කම්බි දිග මේක මේ ගොඩ නැගිල්ල E මුදුන මේ ගොඩ නැගිල්ල D මුදුන එතකොට මෙන්න මේ කම්බිය තමයි මේ යා කරලා තියෙන්නේ ඔබ මේ දකින්නේ ඒ කම්බිය මේ කමිය ඒ දිග හොයාගන්න ඕනේ මේ කමියේ දිග හොයාගන්න ඕනේ දැන් මේ කමියේ දිග හොයාගන්න මොකද කරන්නේ කමියේ දිග හොයාගන්න මොකද කරන්නේ අපිට කම්බියේ දිග හොයාගන්න මොනවද අපිට දැනගන්න ඕනේ කාරණා හිතන්න දැන් කම්බියක දිගක් ඒ කියන්නේ කම්බිය දිග ත්‍රිකෝණයක පාදයක දිගන්නේ මේ ත්‍රිකෝණයක පාදයක දිගක් හොයාගන්න හොඳට අවධානයෙන් ඉන්න ඉවසීමෙන් ඉන්න මේ පාදයක දිගක් හොයාගන්න ඒ පාදයක දිග හොයාගන්න අපිට තියෙන දත්ත මොනවද එතන මෙතන ඔබ පුංචි ත්‍රිකෝණයක් දකිනවා මොකද්ද ත්‍රිකෝණය මේ තියෙන්නේ මෙන්න ත්‍රිකෝණයක් දකිනවා මේ විදියට මේ මෙතන අංශක 90 තියෙන ත්‍රිකෝණයක් හරිද මෙතන අංශක 90 තියෙන ත්‍රිකෝණයක් එතකොට දුල පුතාලා අපි දැනන් ඉන්න ඕනේ කෝණයක් අපි දැනන් ඉන්න ඕනේ කෝණයක් ඒතර කෝණයක් දැනන් ඉන්න මේ මෙන්න මේ දිග හොයාගෙන තියෙන්නේ අපි හරි අපි ඒ දිග හොයාගෙන තියෙන්නේ අපිට ඕන මේ මෙතන මේ පාදේ මෙතනින් ගන්න පුළුවන් මම මෙන්න මේ ලකුණු කරන්නේ චුට්ටක් බලන්න ඔයගොල්ලෝ මේ ලකුණු කරනවත් එක්ක පොඩක් ගලපලා බලන්න මේ මං කියන දේවල් එක්ක හරියනවද කියලා ඔන්න බලන්න මේ මෙතන මේක 18යිනේ එහෙනම් මේකත් 18යි එහෙනම් මෙතන 18ක් තියෙනවා 18යි මීටර තියෙනවා ඊට පස්සේ දැන් අපි මේක මම පොඩ්ඩක් මෙතන මකා ගත්තොත් චුටි පුතේ මෙතන තියෙනවා මේ උස තියෙනවා මෙන්න මේ උස තියෙනවා 5.2.3 කියන මෙන්න මේ උස තියෙනවා 5.2.3 කියලා හරි මේ උස 5.2.3 දැන් අපි try කරන්න ඕනේ දැන් මේ දිග තමයි 18 මේ තමයි 18 දැන් අපි try කරන්න ඕනේ මෙන්න මේ දිග හොයාගන්න හරිද මේක ඍජුකෝණී හරි ඕගොල්ලන්ට කරන්න පුළුවන් දෙයක් කියන්න බලන්න ඔයාලා කරන්න පුළුවන් දෙයක් කියන්නේ මේ දිග හොයාගන්න කරන්න පුළුවන් දෙකක් දැන් මේ දිග තියෙනවා මේ 8 දිග තමයි 18 කියන්නේ මොකද්ද කරන්න පුළුවන් මෙන්න මේ දිග ඕනේ මොකද කරන්න පුළුවන් කියන්න කවුරුද දාන්න මේ දිග දන්නවා හරිද මේ දිග දන්නවා රයිට් ඕකේ මොකක්ද තියෙන්නේ පයිතගරස් දාන එක දැන් කියන්න එපා පයිතගරස් අපි මේ අන්තන් දැන් මේ පයිතගරස් අර 3 වර්ගය 4යි මේ 3 වර්ගය 9යි 4 වර්ගය 16 ඒ දෙක එකතු කරාම අනේ ලස්සන 25 ල වර්ගමූල එනවා කියලා හරි
ඒ ගන්න පුළුවන් ඒවා. දැන් මෙතනදී ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම 18 වර්ගේ ගන්න ඕනේ. 5.2.3 වර්ගේ ගන්න ඕනේ. ඒ දෙක එකතු කරලා වර්ගමූලය ගන්න ඕනේ. හරිද? හරි. උපරිමේ try කරමු. උපරිමේ try කරමු මේ ගන්න. අදිසියවත් ඔයාලට අමාරු වුණොත් විකල්පයකට යමු. හරිද? ඉස්සෙල්ලා කරමු. දැන් මේකට පයිතගරස් දම් ලියමු හැමෝම. DEF ත්‍රිකෝණයට පයිතගරස් යෙදීම. DEF ත්‍රිකෝණයට පයිතගරස් සම්බන්ධය යෙදීම. හරි. පයිතගරස් සම්බන්ධය යෙදීම. පයිතගරස් සම්බන්ධය යෙදීම. DEF ත්‍රිකෝණයට පයිතගරස් සම්බන්ධය යෙදීම. ඒතර කරණය මොකක්ද? මේ තියෙන්නේ කම්බි දිග තමයි කරණය. කියන්නේ BD DE තමයි කරණය. DE එන දිගම පාදයකනේ. එන DE වර්ගය සමානයි මේ පාදයේ වර්ගය. ඒ කියන්නේ 5.232 වර්ගය. 5.232 වර්ගය 2.32 වර්ගය ධන 18 වර්ගය. 18 වර්ගය. දැන් ඔයගොල්ලෝ මෙයා වර්ග කරන්න. 5.232 වර්ග කරන්න. කොහොම හරි කමන්නේ වර්ග කරන්න. හරි 18 වර්ග නම් දන්නවනේ. 18 වර්ගය දන්නවා. ඊට පස්සේ ඒ දෙක එකතු කරලා වර්ගමූලය ගන්න එකයි තියෙන්නේ. ඒ දෙක එකතු කරලා ගන්න එකයි තියෙන්නේ වර්ගමූලය. ඉක්මනට කරමු බලන්න. හරි. අටගාලා ගුණ කරන්න. මට 18 වර්ගය කියන්නකෝ බලන්න. 18 වර්ගය 18 වරක් 18 අපි දන්නවා පාඩම් කරලා තියෙනවා. 300 ගණක් කියන්නේ නේ 18 වර්ගය කීයද? 18 වර්ගය 324යි. හොඳයි. 18 වර්ගය 324 18 වරක් 18 324යි. හරි. මා මාරෙන් ගත්තා. 324යි. දැන් 5.232 වර්ගය ගන්න. 5.232 වර්ග ගන්න. කරන්න බලන්න. 5.232 වර්ගය ගන්න. හරි. 5.232 වර්ගය ගන්න. 5.232 27 කෞෂ්‍ය විභාගය කියන්නේ 27.32 කියලා. 27.32යි. 5.232 වර්ගය. 5.232 වර්ගය. 5.232 වර්ගය. 27යි 2.32 වර්ගය. 27.37යි. එළ 27.37යි. 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 හරි. ඒ උත්තරේ ඔය 324 එකතු කරන්න. 27.37යි. ඔය උත්තරේ එක එකතු කරන්න. හරිද? මේ අපේ දරුවෝ 324 එකතු කරන්න. 324 එකතු කරන්න. එතකොට නම් 300 කීයද? මේ දෙක එකතු කරාම 300. මේ දෙක එකතු කරාම 300 51 3යි 2 වෙන්න බෑ නිසායිනේ. 3යි 7. ඔව් 50 500 351 3යි 7 කියලා එන්නේ. 351 3යි 7. 351 3යි 7. දැන් මේකේ මොකද කරන්න ඕනේ? මේක ගන්න ඕනේ වර්ගමූලය. මේක ගන්න ඕනේ වර්ගමූලය. ඒතර වර්ගමූලය ගන්න ඕනේ. එතකොට 351.37 වර්ගමූලය. එතකොට දැන් මෙතන b වර්ගනේ. ඒතර අවසාන උත්තරේ එතනින් එන්නේ. හරිද? අවසාන උත්තරේ එතනින් එන්නේ. එතකොට be වර්ගය කියන්නේ 351.37 BED කියන්නේ 351.37 වර්ග මූලය එන්නේ. ඔය වර්ග මූලය කීයද කියලා ගන්න බලන්න. 18.74යි කියලා අපේ දුල පුතාලා මන් උත්තරේ ඉදිරිපත් කරනවා. ලඝු වලින් හරි හොයාගන්න පට ගාලා ලඝු වලින් හරි හොයාගන්න. නැත්තම් 351.74 ඔයගොල්ලෝ වර්ගමූලය ගහලා ගැහුවත් දන්නේ කැල් එකෙන් එහෙම නේද? හරි. 351.37 351.37 බලන්න වැඩේ කරගන්න. හරි. ලඝු වලින් බලනවා නම් භාගය කියලා දාලා හොයාගන්න ඕනේ. නැත්තම් අර සාධාරණ ක්‍රමෙන් හොයන්න පුළුවන්. ඒ කියන්නේ සාධාරණ ක්‍රමය කියන්නේ දරුවෝ 351.37 සාධාරණ ක්‍රමය අර ඔයාලා දන්නවද 6 වසරේ
අසාධාරණ තු දෙවෙනි පාඩේ වර්ගමූලය කියන්නේ. ඒතර 351 ළඟම වර්ග සංඛ්‍යාව ගත්තොත් 351ට ළඟ වර්ග සංඛ්‍යාව අපි ගත්තොත් එහෙනම් 351 ළඟ වර්ග සංඛ්‍යාව 324. නම් 18යි 324යි. එතකොට මෙතනදී 11න් දැන් මේක මම අර සාධාරණ කර බෙදීම ක්‍රමෙන් හදනවා. දැන් සාමාන්‍යයෙන් එකපාරට කැල්ලෙන් ගහලා දාන්න පුළුවන් ඔයගොල්ලන්. නමුත් ඒක නෙමෙයි වෙන්න ඕනි. ඒතර 11න් 4ක් 7යි. මෙතන ගියාම 4යි 4න් 2ක් 2යි. බලන්න අඩු කරලා මේ සාධාරණ ක්‍රම 351 ළඟ වර්ග සම 324නේ. 324 ඒක ඇදෙන්නේ 18 වලත් 18. ඊට පස්සේ 11න් 4ක් 7යි. මෙතන ගියාම 4න් 2ක් 2යි 27ක් කියලා එනවා. 27ක් එනවා. ඊට පස්සේ මෙතන දශමික තිබ්බා. ඉලක්කම් දෙකම බැස්සුවා මෙතන 37 18 දෙගුණ 36 කියලා ගත්තා. 18 දෙගුණ 36. එතකොට 36 කීයෙන්ද ගුණ කරන්න? 36 ගුණ කරන්න ඕනේ ඊළඟට ගත්තොත් අපි බලමු 7 දාලා කීයක් එනවද කියලා. 7 4ක 39 9 දැම්ම 4ක් ඉතුරුයි. 4ක් 6 42යි. 42යි 4යි 46යි 6 දැම්ම 4ක් ඉතුරුයි. ඊළඟට 4ක් 3 21 4යි 25යි. හරි. 21 4යි 25යි. එතකොට එනවා 17න් 9ක් 6යි. මෙතන ගියාම 12යි. 12න් 6ක් 6යි. මෙතන ගියාම 1යි. 166ක් එනවා. හරි. ඔය විදිහට තවත් බිඳු දෙකක් අරගෙන හැදුවොත් 18.7යි. 18.7යි. 4යි කියලා එනවා. 18.74යි. එහෙනම් උත්තරේ 18.74යි. එහෙනම් මේ කම්බියේ දිග 18.4යි 7.4යි මීටර් කියලා එනවා. හා නේද? මීටර් කියලා එනවා. පැහැදිලිද? රයිට්. දැන් ඔගොල්ලෝ දෙව ගණන් දෙකම හැදුවා. මම තව ගානක් ඔයගලන්ට දෙනවා. මේකත් හරි ලස්සන ගානක්. හරි. මේකත් ලස්සන ගානක්. අපි ඒකත් හදමු. කට්ටිය උනන්දුවෙන් වැඩ කරමු. හරි. රයිට්. දැන් චුටි පුතේ මේක මේ ගාන ඇවිල්ලා ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් අපි ගත්තොත් දැන් මේ සාමාන්‍ය ගොඩනැගිලි කුළුණු එක්කනේ යන්නේ. ඒතර ගොඩනැගිලි කුළුණු එක තමයි යන්නේ. එතකොට ඔයගොල්ලෝ මෙතනින් එහාට අපි ගත්තොත් මේ වගේ ගානක්. එතකොට ගණිතදී අපිට කරන්න පුළුවන් මේ කුළුණක කේස් එකක් මේකේ තියෙන්නේ. හරි චන්ද්‍රිකා අපි හිතමුකෝ මේ අර sannivedana කුළුණු කියලා. sannivedana කුළුණක ගැටලුවක් තියෙනවා. එතකොට ඒ හා සමාන පොඩි ගානක් ඔයගලන්ට ප්‍රායෝගිකව දෙන්න පුළුවන්. අපි බලමු පුතේ එහා සමාන ගානක්. රයිට්. ඔයගලන්ට පොඩ්ඩක් ලියා ගන්න වෙන මම පොඩ්ඩක් බලන්න ඔයගලන්ට තිරියෙත් දාන්න. හරි. විනාඩියක් ඉන්නකෝ. රයිට්. හරි. ඒ ගාන දැන් ඕගලන්ගේ ස්ක්‍රීන් එකට දායි. පොඩ්ඩක් බලන්න පුතේ. ඒක ගණනත් එක්ක අපි යමු. රයිට්. ඒක තියෙන්නේ මේ හරි. ඒ ගාන දැම්මට පස්සේ ඕගලන්ට ගාන ලියන්න අවශ්‍ය නැහැ. රූපරාමු පොඩ්ඩක් ඇඳ ගන්න තියෙන එක රූපයක් තියෙන. හරිද? ඒ රූපය ඇඳ ගන්න තියෙන. රයිට්. ඒක මේ සාමාන්‍ය කුළුණක තියෙන ප්‍රායෝගික ගානක්. හරි. හරි. රයිට්. ඒක දැන් පොඩ්ඩක් පැත්ත හැරිලා තියෙන්නේ. බලමු මේක හරව ගන්න පුළුවන්ද කියලා. හරි. රයිට්. කමන්නේ සර් එහෙම දාන්න මේක පොඩ්ඩක් ඒක පැත්ත හරවලා දායි සර්. හරි. දැන් ඒවා කුළුණක් තියෙන්නේ. කුළුණක මෙහෙමයි තියෙන්නේ. මම ගාන චුට්ටක් කියවන්නම් ඒගොල්ලන්ට ඇහෙන්න. ගාන දැම්මට පස්සේ ඔයගොල්ලෝ ඒක කියවගමු. ගුවන් විදුලි විකාශන කුළුණක් පිහිටලා තියෙනවා. හරි රයිට්. ඔය තියෙන්නේ. හරි. ඔන්නෝම තමයි ගාන තියෙන්නේ. එතකොට ගුවන් විදුලි විකාශන කුළුණක් පිහිටා ඇත්තේ මීටර් 60ක් උස ඇති ගොඩනැගිල්ලක් මතය. හරිද? දැන් ඔයගොල්ලෝ ඔය ගොඩනැගිල්ලේ උඩ තියෙන කුළුණ දක්ිනවා. ගොඩනැගිල්ලේ සිට මීටර් 90ක් ඈතින් බිම පිහිටි
ලක්ෂිත බලන විට මුදුන හා පතුල ආරෝහණ කෝණය වල වෙනස 10ක් බව පෙනේ. ඔයගලන්ට ඕන ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න පුළුවන්. අපි මේක දැන් ගාන 72 අයින් කරනවා. දැන් ගාන හොඳටම සම්පූර්ණයෙන් කියව ගන්නකො. ඕකේ සිම්පල් ඒ ගාන විතරයි මම හදන්නේ. ඊළඟ B කොටස දිගංශාවට පස්සේ හදනවා. හරිද? මුදුන හා පතුල අතර කෝණය වල වෙනස අංශක 10ක රූපරාමයේ තියෙනවා. ඔයගලන්ට රූපරාමව දල වශයෙන් ඇඳ ගන්න පුළුවන් දුල පුතාලා. එතකොට B A D C කියලා තියෙනවා කෝණ තියෙනවා. හරි. ඊළඟට කියනවා ACB කෝණය θ එක හොයන්න කුළුණේ උස හොයන්න කියලා තියෙනවා. කුළුණේ උස හොයන්න තියෙනවා. හරි. දැන් ඔයගොල්ලෝ රූපය ඇඳ ගන්න. රූපය ඇඳගෙන දත්ත සටහන් කරගන්නකො ලස්සනට. රූපය ඇඳගෙන දත්ත සටහන් කරගන්න. දැන් කුළුණේ උස අහනවා කෝණේ අහනවා. කුළුණේ උස අහනවා කෝණේ අහනවා. ඔය විදිහට කුළුණ තියෙනවනේ. හරි. හොඳට ඇඳ ගන්න. තුල පුතාලා ඔයගේ විභාග ප්‍රශ්න එනවා පුතේ. දැන් ඔකේ B part එකක් තියෙනවා. B part එක මේවා කරගෙන පොඩි පුළුවන් නම් මේකක් දාගන්න. නැත්නම් මම ආයි මේකට එවන්නම් අපේ group එකට එවන්නම් ගන්න. එහෙම ප්‍රශ්නයක් නෑ. ඔයගොල්ලෝ දැන්ට ඔය ගන්න ඇඳ ගන්නකො. ඒ කියන්නේ දල වශයෙන් ඇඳ ගන්න. ඔය කෝප්පේ මන්දින දෙයක් නෑ. ඒකට අදාළව ඒ හැඩය ඒගොල්ලෝ දීලා තියෙන එක දුරකථන කුළුණ අතර අදාළව රූපරාම ලස්සනට පේන්න අපි අඳින්නේ ඒවා රේඛාවලින්. හරි. ලස්සන ඇඳගන්න. ඔයගේ විභාග ප්‍රශ්න ඔයගලන්ට එනවා. මහලුක අමාරු ප්‍රශ්න නැහැ. නමුත් මේවා හදලා යා යුතුයි. මොකද අපි විභාගෙදී මේවා දකින්නට වඩා අපි මෙහි ඉඳන් හදලා යන පුතේ හොඳයි. හරි. ඔය මීටර වලින් හැම එකම තියෙන්නේ. හරි ඇඳගෙන ඉවරද ළමයි? ගාන කියෝගෙන දත්ත සටහන් කරගෙන තව ලියන්න අඳිනා ඉන්නවද? ගාන පුතේ මැසේජ් එකක් බලන්න. ඇඳලා ඉවරද? හරි ඉවරයි. අනිත් අය දාන ඉවර නැති කෙනෙක් ඉන්නවනේ ඉක්මනට දාන්න. ඉවරයි. තව අඳින කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියන්න පුතේ. වෙලාව ගත වෙන හින්දා. කියන්න. අනුගෙ තාමත් දෙනවද? හරි මං කරන්නකෝ. දැන් හොඳට ගාන කියවන්න ඔලුවට ගන්න. දැන් ඔය දැන් ඕක රූපෙත් එක්ක ඔයගොල්ලෝ මොකද කරන්න ඕනේ? ඔය රූපේ එක්ක දැන් හදලා ඉවරය. ගාන හදාගෙන යන්න. අනිත් අය අඳින එක පොඩ්ඩක් ගාන කියව ගන්නකම් හදාගෙන යන්න. දැන් ඕකේ මේ සම්පූර්ණ ওই ගානක්. ඒ කියන්නේ ඔයගොල්ලෝ බය වෙන්න එපා. ඔය ගානක් A part එක සහ B part එක ලකුණු 10ක් දෙන ගානක්. ඒතර වෙලාව එක්කලා දැන් අපි වේගවත් වෙන ස්පීඩ් වෙන ගණන් හදද්දි දුල පුතාලා ඔයගේ නිර්මාණශීලී ගණන් එනවා ඉස්සරහට. right. ඒ part එක විතරයි හදන්න ඕනේ. දැන් තීරණය කරන්න දැන් තීටා කෝණය මත්ත දැන් තීටා කෝණය හොයන්න ඕන නම් ඔයගලන්ට මොකක්ද දාන්න පුළුවන් අනුපාතය ඒව දාලා ගන්න පුළුවන්. හරි. මම දැන් තීරයෙන් අයින් කරන්න කියනවා පුතේ. මේ තව කවුරු හරි අඳින කෙනෙක් ඉන්නවද? අඳින කෙනෙක් ඉන්නවද කවුරු හරි? ඔක්කොම ඉවරයි නේද? අර ඔක්කොම ඉවරයි ඇති මං හිතන්නේ. හරිද සර්? හරි. right. ඔක අපි අයින් කරමු. හරි. හරි අපි තිරෙන් අයින් කරගමු ඕක. හරි ඔයගොල්ලෝ ගාන හදාගෙන යන්නකෝ බලන්න.
right. හොඳයි දැන් ඔයගොල්ලෝ මේ දකින්නේ රූප රාමුව දල වශයෙන් ඇඳලා. ඒතර දැන් මේකට අපි අදාළව අනුපාත තීරණය ගමු. දැන් මෙතන චුටි පුත්තේ අංශක 90 ඉස්සරහා ඉන්නේ. දැන් අපි මේ කෝණේ වන්නේ යන්නේ අංශක 90 ඉස්සරහා ඉන්නේ සම්මුඛ පාදේ. මේ තීටා කෝණ ඉස්සරහා ඉන්නේ සම්මුඛ පාදේ. ඊළඟට මේ කර්ණය, මෙහා කර්ණය, මෙහා බද්ධය. හරිද? සයන්නේ කයන්නේ. එහෙනම් සබ කියන අනුපාතෙන් යන්න තියෙනවා. ඒක කෝණේ හොයන්නයි තියෙන්නේ. තීටා කෝණේ හොයන්න තියෙන්නේ. එහෙනම් සබ යන්නේ. එහෙනම් මේ කෝණේ හොයන්න මෙන්න මේ ත්‍රිකෝණ මම මේ රතු පාටින් අඳින ත්‍රිකෝණ තමයි පුතේ අපේ මේ අනුපාතය දැම්මේ. මේ රතු පාටින් අඳින ත්‍රිකෝණ තමයි අනුපාත දැම්මේ. හරි. එතකොට මේකට ත්‍රිකෝණමිතික අනුපාතය මොකද්ද වෙන්නේ? සම්මුඛයා බද්ධයා. සම්මුඛයා බද්ධයා සම්බන්ධ අනුපාතය මොකද්ද? සයන්නේ බයන්නේ මොකද්ද? සබ කියන්නේ මොකද්ද? tan. නම් tan යන්න ඕනේ. නම් tan theta සමානයි සම්මුඛ පාදය 60යි. සම්මුඛ පාදය 60යි බද්ධ පාදය 90යි. එහෙනම් 60 බෙදීම 90. 60 බෙදීම 90. tan theta සමානයි බිඳුවට බිඳුව කැපුණා 6 බෙදීම 9. 6 බෙදීම 9. දැන් 6 බෙදීම 9 කියන්නේ තව පොඩ්ඩක් සරල කරන්න පුළුවන් පුතේ 3න් බෙදලා. මේක 3න් බෙදලා සරල කරන්න පුළුවන්. 6 3ට බෙදුවාම 2යි. 9 3ට බෙදුවාම 3යි. එහෙනම් 2 බෙදීම 3යි. tan theta 2 බෙදීම 3යි. දැන් 2 3න් බෙදාන්න පොඩ්ඩක් පැත්තකින් 0.4කටවත් ගන්න ඕනේ. හරි 2 3න් බෙදමු. 2ට 3 ඒවා නෑ බිඳුවයි. ඊට බිඳුවක් ගත්තාම විස්තර 3 ඒවා 6යි 6 වරක් 3 18යි. ආයි තව දෙකක් විතර විස්තර 3 ඒවා 6යි 6 වරක් 3 18යි. ආයි දෙකක විස්තර 3 ඒවා 6යි 18යි 6යි. ඔහොම එනවා. එතකොට බිඳුව ඇසම 6යි 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 කියලා. බිඳුව ඇසම 6යි 6යි 6යි. එතකොට මේක දිගටම යනකොට තවත් එකක් ගත්තොත් 5ක් එනවනේ. අපිට මෙහෙම වැඩක් කරන්න පුළුවන් අපේ දුවල පුතලා හොඳට බලන්න. බිඳුව ඇසම 6යි 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 පුන පුනා යදෙනවනේ. ඒතර ඔයාලට කරන්න තියෙන්නේ 5 වෙනි දශම ස්ථානෙ බලාපල්ලා 5 වෙනි දශම ස්ථානයේ 4 වෙනි දශම ස්ථානට වටේලා දාන්න. ඒ කියන්නේ බිඳුව ඇසම 6යි 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 7 කියලා දැම්මම හරි. මොකද 6 වෙනි සෙට් එක යන්නේ. ඒතර සම්පූර්ණ නිවැරදිතාවය බිඳුව ඇසම 6යි 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 6 නෙමෙයි 6යි 7 ගත්තා නම් මොකද පිටිපස්ස එක 5ට වඩා වැඩි හින්දා වටේලා දාගන්න පුළුවන්. එහෙනම් පුතේ බිඳුව ඇසම 6යි 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 7 කියලා දාන්න. හරි. දැන් ඔතන එන්නේ ඕක බෙදුවාම බිඳුව ඇසම 6යි 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 7. දැන් ඔයගොල්ලෝ tan theta ගේ අගය ගන්න ඕනේ. tan theta ගේ අගය. right? එන්න tan theta ලස්සනට මේ වැඩේ කරමු. හරිද? tan theta. දැන් යන්න tan ගේ වගුව ඇතුලෙන් බලන්න. පටගාලා වගුව ඇතුලට යන්න බලන්න. වගුව ඇතුලට යන්න බලන්න. පටගාලා යන්න වගුව ඇතුලට. ගිහින් බලන්න tan ගේ වගුව ඇතුලෙන් බලන්න. මේ තියෙන වගුවේ බලන්න tan ගේ ඇතුලේ. බිඳුව ඇසම 6යි 6යි 7. බිඳුව ඇසම 6යි 6යි 7. tan ගේ ඇතුලෙන් බලන්න බිඳුව ඇසම 6යි 6යි 7. කොහෙද තියෙන්නේ? හරි. උත්තරේ දන්න කෙනෙක් දාන්න බලන්න. බිඳුව ඇසම 33 4යි 1 කියලා එනවා. 33 අංශ කලා 41යි කියලා බලමු මේ දුවරුගේ උත්තරේ නිවැරදි කියලා. 6යි 6යි 7 6යි 6යි 7 චුටි පුතේ 6යි 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 1 තියෙනවානේ. ඒක තියෙන්නේ 33 40 නේ. ඒක ලස්සනට එනවානේ. මං හිතන්නේ 33. දැන් තීටා කෝණේ ඉන්නේ 33 අංශක 33 6යි 6යි 1 තියෙනවා. 6යි 6යි 1 තියෙන්නේ පුතේ 33 40. right 40 තියෙන්නේ. ඒ කියන්නේ 40 තියෙන්නේ. හැබැයි 40යි තව අපිට මදිනේ. මදි 61නේ තියෙන්නේ 67 නේ ඕනේ. හොඳට බලන්න නෑ tan වග හොඳට බලන්න. කම්මෙල් නම් වෙන්න එපා. 33 40 තමයි 666 1 තියෙන්නේ. එතකොට තව අපිට ඕනේ තව 7ක්. 7ක් ඕනේ කියන්නේ පුතේ 4ක් තියෙනවා 8ක් තියෙනවා. එතන 4ක් දාලා මදිනේ 5යිනේ. ඉතින් 8ක් දැම්මම 9. ළඟ මේක අපි 8 දාමු. දැන් 4 දැම්මම එන්නේ 66යි 61යි 4 65යි. එතන 65 ඉඳන් දෙකක් මදි. එතකොට අපි 8 දැම්මොත් 8 දැම්මොත් 69 දෙකක් වැඩි. ඒතර අඩු එකද වැඩි එකද ගන්න. එතන දෝලනයක් සිදු වෙනවා. එතකොට අපිට කලා දෙක වෙනසක් වෙනවා. එතන 33 41 ගන්නවද 42 ගන්නවද 41ද 42ද දෙකම ගත්තත් වැඩි පරතරය සහ අඩු පරතරය සමානයි. එතකොට අඩු පරතරය සහ වැඩි පරතරය සමානයි. කාටද වාසිය කෙටි කියන්න පුළුවන්. අපි වැඩියෙන් ගමු කියලා. තව කෙනෙක් කරනවා අඩුවෙන් ගමු කියලා. එතකොට මෙතන 41ද 42ද එතන ධන හෝ ඍණ උත්තරයක් දෙනවට 41ට 42ට දෙකටම උත්තර හම් වෙනවා. මොකද කෙනෙක් වැඩිපුර වැඩි ගන්න පුළුවන් කෙනෙක් අඩුවෙන් ගන්න පුළුවන්. සාධාරණව දැන් උත්තර ගත්තාම වැඩි එකද අඩු එකද කියන එක සාමාන්‍යයෙන් අඩු එක ගත්තොත් ඕනේ අඩු වුණත් ප්‍රශ්නයක් වැඩි වුණත් ප්‍රශ්නයක්.
හරිද? එතකොට ඔයා කිය 41 නැත්නම් 42 නෙමෙයි නම් එන 41 46.5 ගාමු කියලා. හරි. එහෙම සාධාරණීකරණය කරන්න. නමුත් මෙතන අපිට ප්‍රශ්නේ 41 අඩුවෙන් ගත්තොත් 41 42 ගත්තත් පුතේ මේ වගේ අවස්ථාවක මේවා ගැටලු වල ධනහෝරින පොඩ්ඩක් ඒකට උත්තර දෙකම විකල්ප උත්තර අනිත් එකත් හරි දෙන්න පුළුවන්. මොකද වැඩිවීම නෙමෙයි සාමාන්‍ය සාධාරණ අපි ගත්තොත් අපේ පැත්තෙන් සාධාරණ ගත්තොත් අඩුවීමනේ ගන්නෙ 33 41. නමුත් මේකේ එම් 42 කවුරුයි ගත්තත් මේකේ දෙකක වැඩිවීමක් දෙකක අඩුවීම. එතකොට දෙකක වැඩිවීමක් දෙක අඩුවීම දෙපැත්තම ධනහෝරිනයක් පාවිච්චි කරලා මේකේ 41ට ලකුණු දෙයි 42කටත් ලකුණු දෙන්න පුළුවන්. නමුත් අපි අඩු පැත්තෙන් තමයි ඇත්තටම තීරණය ගන්නේ 41 කියලා. කවුරු තර්ක කරොත් අනේ වැඩිවීමත් එකයි කියලා අඩුවීමත් එක්ක බලනකොට අඩු වෙනවා මොකද වැඩි වෙනවා මොකද කියලා හිම කියන්න පුළුවන්. නමුත් 33 41 උත්තරේ ගත්තු අය ඉන්නවද? මට කියන්න බාන 33 41 ගත්තු අය 33 41 හරි 33 41 රයිට් හොඳයි 33 41 හරි දුර පුතාලා ඊළඟට අපි හදාගෙන යන් දැන් ඊළඟ කෑල්ල තියෙනවා මේගොල්ලෝ දෙනවා ඊළඟ කොටස කරගෙන යම් දරුවෝ මං කරමු හරි දැන් එතකොට දැන් මේගොල්ලෝ ඊළඟට ගන්න කියන්නේ මෙතනදී මට හදමු දුල පුතාට ප්‍රශ්න තියෙනවා ටට්ටක් ගාලා හදන්න එකත් හරි 33 41 තමයි නිවැරදි උත්තරේ ලෙස අපිට ගත හැකි දෙක දාන්න එපා එක ගන්න අඩු පැත්තෙන් හිතන්න 33 41 right ඊළඟට අපි යමු දැන් මේකේ කියනවා ඊළඟ කතන්දරේ කියනවා කුල්නේ උස හොයන්න කුල්නේ උස කියන්නේ මෙන්න මේ කෑල්ල උස හොයන්නේ කොහොමද දැන් කෝණේ හෙව්වනේ කුල්නේ උස හොයන්න තියෙන දැන් කුල්නේ උස හොයන්න දැන් මේ සම්පූර්ණ උස හොයා ගන්න ඕනේ එතන දුල පුතාලා මේ උස හොයා ගන්න දැන් මෙතන දාන්න ඕනේ 60 මෙතන 60ක් දාන්න මෙතන 60ක් දාන්න මේ ටික 60 දාන්න දැන් මේ ටික 60 දාන්නම නම් මේ උසනේ හොයා ගන්න ඕනේ එතකොට අපි මේ උස හොයාගන්න මේ සමස්ත උස 60යි කියලා දාන්නවා. ඒතර අපිට කරන්න තියෙන්නේ මෙච්චරයි. අපිට කරන්න තියෙන්නේ මේ සම්පූර්ණ ත්‍රිකෝණය දැන් ත්‍රිකෝණයක් හොයාගන්න එපේ. මේ සම්පූර්ණ ලොකු ත්‍රිකෝණයටම ත්‍රිකෝණමිතික අනුපාත දාන්න ඕනේ. ඒ කියන්නේ කෙලින්ම BD හොයලා BD හොයලා AB මේ 60 අඩු කරා නම් මෙන්න මේ උස හොයලා මේ 60 අඩු කරා නම් මේ H එනවා. හරිද? සම්පූර්ණ උස හොයලා මේකේ උස හොයලා මෙන්න මේ කොටස අඩු කරන්න මේ කොටස එනවා. දැන් මේ කොටස හොයාගන්න මෙන්න මේ කොටස හොයාගන්න ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ මෙන්න මේ පාදේ දාන්න. හරිද? පාදේ දාන්න. ඊට පස්සේ දැන් අපි දානවනේ මේ කෝණේ. මේ කෝණෙත් දාන්න. මේ කෝණේ කීයද? 33 41යි. 33 41යි සම්පූර්ණ කෝණේ ගත්තොත් 33යි 41කට 10ක් එකතු වුනහම කීයද එන්නේ? 33යි 41කට 10ක් එකතු වුනහම මේ සම්පූර්ණ කෝණේ 33 41 10ක් දුනාම කීයද දාන්න කොටන්න ඉක්මන් කරලා මේ කෝණට 33 41කට උත්තරේ 10ක් එකතු වුනහම කීයද 43යි කලා 41යි right එහෙනම් දැන් ඩිෂෝන් පුතේ අපිට කරන්න තියෙන්නේ මෙච්චරයි හරිද මේ සම්පූර්ණ කෝණයම අපි දාගන්නවා මෙන්න මේ විදිහට මම මෙතන පොඩ්ඩක් මේ තීටා කෝණය මකුලා මේ සම්පූර්ණ කෝණයම මම මේ විදිහට දාගන්නවා දැන් එන්නේ එතකොට 43යි දැන් මෙතන 10ක් තියෙනවනේ අතන 30 මෙතන දැන් හොඳින් මතක තියන්න මේ කෝණය අපි හෙව්වේ කීයද මේ කෝණය හෙව්වේ 33යි කලා 41 33යි කලා 41ට චුටි පුතේ අංශක 10ක් එකතු කරන්න මොකද අපිට මේ ලොකු එකම හොයන්න ඕනේ මේ ලොකු කෝණය ඕනේ එහෙනම් අංශක 10ක් එකතු වුනහම 43යි 41යි හරිද 43යි 41යි එතකොට අංශක 43යි කලා 41 එහෙනම් අපි මෙතන දානවා අංශක 43යි කලා 41යි right දැන් මේට අදාළව සමුඛයා බද්ධයා සබ ටෑන් දාලා පච ගාලා ගමු යන්න ළමයි යන්න කරන්න මම කරන්න තාක් ගාලා මෙයා සම්මුඛයා
ත්‍රිකෝණේ හොඳට ඔයගොල්ලෝ ලකුණු කරන්නේ. මෙයා සම්මුඛයා. මේ සම්පූර්ණ සම්මුඛයා මෙයා බද්ධයා. රයිට්. tan අනුපාතේ. tan අංශක 43යි කලා 41. tan අංශක 43යි කලා 41 සම්මුඛයා කියන්නේ ළමයි BD. සම්මුඛයා කියන්නේ BD. ලොකුම එකනේ බං BD. එහෙනම් BD බෙදීම යට කෑල්ල 90යි. එහෙනම් අනේ අම්මේ ලේසි මේ tan 43 41 ලස්සනයි ලේසි පට ගාලා කරමු. tan 43 41 tan 43 41 මට දාන්න උත්තරේ බලන්න tan 43 41 කීයද කියලා. tan 43 41 කීයද කියලා බලන්න. tan 43 41 කීයද tan 43 41 tan 43 41 බිංදුවසම් 9 5 5 එකලු tan 43 41 43 41 හරි 9 5 51 9 5 51 9 5 51 43යි 41 9 5 51 9 5 51 බිංදුවසම 9 5 51 BD අනුවෙන් හරි අනුවෙන් ගුණ කරන්නේ එහෙනම් BD හොයාගත්ත හැකි දරුවෝ 0.95 51 ගුණ කිරීම 90 0.95 51 ගුණ කිරීම 90 හරි ගුණ කරලා බලන්න උත්තරේ කීයද කියලා දැන් දුවලා පුතාලා කීප දෙනෙක් උත්තරේ දැම්මා ඕගොල්ලෝ අනිත් අය දාන්න බලන්න උත්තරේ කීයද කියලා බලන්න හරි කීයද කියලා බලන්න දාන්න බලන්න 0.95 51 ගුණ කිරීම 90 කීයක් එනවද 90 ගුණ කරාම කීයක් එනවද ළමයි හරි ඉපදේ දාලා තිබුණ අනිත් අය දාන්න බලන්න 85යි දශම 9යි 5යි කියලා තියෙනවා 85.9යි 5යි 9 6 ගන්න පුළුවන් 9 5 ගන්න පුළුවන් එතකොට අනිත් අය බලන්න මෙන්න මේ උත්තරය ආවද කියලා 85.9යි 5යි 9 9 5යි 9 9යි පාරි 9 5යි 9 හරි ඔන්නෝම මෙතන එනවා මීටර් 9 5යි 9 හරි එන මීටර එනවා ඉතින් BD ඔය එන්නේ BD හරිද BD කියන්නේ මේ උස එන h හොයන්නේ ඕනේ අපිට කණු උස්සනේ ඕනේ කණුව කියන්නේ මෙච්චරයි හරිද කණුව කියන්නේ මෙච්චරයි ඒ කියන්නේ ගොඩ නැගිලා උඩනේ බන් තියෙන්නේ ගොඩ නැගිල්ලෙන් උඩ ඉන්නේ ඒතර ගොඩ නැගි මේ කණුව නෙමෙයි මේ කියන්නේ කණුව තියෙන්නේ ගොඩ නැගිල්ලෙන් උඩ අර අපේ ගෙවල් ගහලා තියනවා වගේ උඩ ගෙවල් මේ උඩ තමයි ඔය තියෙන මොකක්ද එක තියෙන ඇන්ටනාව එතකොට ඒතර මේකෙත් මේ ඇන්ටනාව තියෙන්නේ උඩ එතකොට මෙන්න මේ 60 අඩු කරන්න ඕනේ h හොයාගන්න ඔයාලා කරන් තියෙන්නේ h හොයාගන්න හරිද h හොයාගන්න මේ 85.95 60ක් අඩු කරන්න 60ක් අඩු කරන්න එතකොට එනවා 9.59 කොහොමත් එහෙම තියෙනවනේ එතකොට 85න් 60ක් ගියාම කීයද 85න් 60 20 හරි 20 කීයද 25යි අන්න 25.95 25.95 හරි AD 25.95 කොබාන 25.95 මීටර ආපුවයි 25.95 මීටර ආපුවයි 9.9 හරි රයිට් එතන මේ කුලනේ උස කුලනේ උස කියන්නේ මේ උස හරිද මේ උස කුලනේ උස කියන්නේ හරි හොඳයි දැන් අපි පුතාලා දානවා හැමෝම හරි දැන් මොකද ඔයාලට හිතෙන්නේ දැන් මේක මේ පිළිවෙල දැන් මම යන්නේ ඊළඟ අවස්ථාවට කියන්නේ දිගංශයට යන්නේ තවත් මේ ගැටලු තියෙනවා නන්නත්තර වෙන්නේ හරි ඒ ගැටලු තියෙනවා ඒතර ඒ ගැටලු මම ඉදිරිපත් කරන ඒ දිගංශයත් කරමු ඒතර ඒවත් එක්ක තමයි මේක සමස්ත කාරණාව අපිට සම්පූර්ණ කරගන්න පුළුවන් වෙන්නේ ඒතර දැන් මේ කාරණාව පිළිබඳ හැම ගානක් ඒ කියන්නේ ඥානක් දුන්නාන් පස්සේ හදාගන්න දැන් මානසිකත්වයක් තියෙනවනේ හදාගන්න දැනුමක් තියෙනවනේ ඒ දැනුම ප්‍රගුණ කරන්න දැනුම යොදවන්න භාවිතා කරලා මේක අත්දැකීම හොඳට අල්ලගන්න. ඒ කියන්නේ මම කියන්නේ 2019 විශේෂයෙන් ගෙන් හදන්න 2018 හදන්න 17 හදන්න 16 හදන්න අතීතයේ ගණන් ඕන තරම් තියෙනවා. ඉස්සෙල්ලා ඒ ටික හදන්න.
ඒ ටිකේ මේ කෙලින් අතර තියෙන. ඒ කියන්නේ මේ කතා කරේ කෙලින් අතර බලනේවා. ඒ කියන්නේ උඩ බලනේවා යට බලනේවා තමයි කෙලින් අතර බලනේවා. ඕවා තමයි අපි තව ගණන් තියනවා දෙන්න ඕන තරම් පුළුවන්. හරි. අපි වෙලාවත් එක්කලා දිගංශයට ගිහින් දිගංශය ගන්න හදලා ඊට පස්සේ අපි නැවතත් සමස්ත පද්ධතිය අධ්‍යයනය කරන්නෙමු. හරිද? දැන් මේ පිළිබඳ මේ සීමාව පිළිබඳ මේ කටයුතු පිළිබඳව කිසි ගැටලුවක් නෑ. මම හිතන ළමයි හැමෝම එකතු වෙලා හැදුවා. ඒතර කොහොම හරි ඇදගෙන යමු හැමෝම. දැන් සමහර විට අද සම්බන්ධ වෙච්ච ඇත් ඉන්නවද දන්නේ නෑ. ඒකට ආතබූත වෙලා ඇති සමහර විට මේ මොකද්ද මේ වෙන්නේ කියලා එකපාරට ආසෙනිකුස් ගාලා ගියත් දන්නෙත් නෑ. හරි. ඒක මේක අපි දවස් 4-5 කරන මේ දෙයක් මේ කෙරුවාවක් මේ තියෙන්නේ. එතකොට පුතේ අපි දැන් සාමාන්‍ය තීරි පන්තිත් එහෙමයි දවස් 4ක් විතර කරනවා. මොකද හේතුව පැය 3-4ේම හේතුව මේ කොටස් ටික අධ්‍යයනය කරලා දෙන්න ඕනේ. ඔයගොල්ලන්ට මේකේ සුළු කිරීමේ හැකියාව මේ අයිඩියා එක දෙන්න ඕනේ. ඉස්සරහට ඔයගොල්ලන්ට මේක හැම තැනකම හම්බ වෙනවා. හරි ඔයගොල්ලෝ තාක්ෂණයේ පැත්තෙන්ද, මැස් පැත්තෙන්ද, ජීව විද්‍යාව පැත්තෙන්ද කොහෙන් ගියත් හරි කොහොම ගියත් ඔයාලට මේව හම්බ වෙනවා. දැන් කලාකාරයන්ට ඔය හම්බ වෙන කලාකාරයන්ටම වැඩක් නැහැ. එහෙම නෙමෙයි. කලාකාරයන්ටත් ඔය අභියෝගතාරම්‍ය මේක තා ලියන්න වෙනකොට විභාගෙනකොට මේවයි යම් සීමාවල් එනවා. හරි ඒව දැනන් ඉන්න ඕනේ. හරි එතකොට ඕගොල්ලන්ට මේ පිළිබඳව සිරස්තල පිළිබඳව දැන් අවබෝධයක් හම්බලා ඉවරයි. දැන් මම කතා කරන්නේ තිරස්තල. ඒ කියන්නේ මේ අතට අපි දැන් මේ අපි දැන් උත්තර දකුණ නැගෙනහිර බස්නාහිර ওই ටික ප්‍රධාන දිශා අනු දිශා ප්‍රදාන කරගෙන අපි යන්නේ. හරි එතකොට තිරස්තල වල අපි ගණන් ටික හදන්නයි යන්නේ. ඉතින් දිගංශය තමයි මේකේ මූලාරම්භය. දිගංශය. දිගංශය කියන්නේ මොකද්ද? දිගංශය කියන්නේ මොකද්ද? දිගංශයෙන් අපි මොනවද කරන්නේ? කාරණා කීයක් අපි දිගංශය ඔස්සේ ගලපලා ගන්නවද? දිගංශය සාමාන්‍යයෙන් අපි 9 පන්ති ඉගෙන ගන්නවා. හරි. මට චුට්ටක් ඔයගොල්ලෝ පොඩි ටයිප් කරලා එවන්න බලන්න. දිගංශයේදී සැලකිලිමත් යුතු කරුණු මොනවද? දිගංශය යොදා ගැනීමේදී සැලකිලිමත් යුතු කරුණු. දැන් ටයිප් කරන්න තරබඩ ගාලා ටයිප් කරලා උත්තරේ එවන්න බලන්න. දිගංශයේදී සැලකිලිමත් යුතු කරුණු එක. මතක වෙන අතර ටක් ගාලා එවන්න බලන්න දිගංශයේදී සැලකිලිමත් යුතු කරුණු. හරි. ඉක්මන් කරමු. ටක් කරලා ටයිප් කරන දල වශයෙන් මට කිව්වහම තේරෙනවා. හරි. දිශාව. ඔව් දිගංශය කියන්නේ දිශාව තමයි. මම මේ දිගංශය කියන එක දිශාව තමයි. හරි. දිශාව ඕනේ අංක 3කින් කියන්න ඕනේ. හරි. දිශාව ඕනේ එක්කවින්දු කියනවා. දිශාව ඕනේ අංක 3කින් කියන්න ඕනේ. හරි. එක තර්කයක් ආවා. අංක 3කින් කියන්න. ඒ කියන්නේ දිගංශය ලෙද්දී ඉලක්කම් 3කින් සටහන් කළ යුතුයි. ඒ කියන්නේ අපි හිතමු 60 කියලා. 60 නම් පුතේ 0.60 කියලා තමයි දාන්නේ. 0.60. එතකොට ඉලක්කම් 3කින් ප්‍රකාශ කළ යුතුයි. හරි. එතකොට මට උත්තරයක් දෙන්න බලන්න දිගංශය මනින්නේ කොහෙන්ද? උතුරේ සිට උත්තරේ සිට දක්ෂිනාවර්තව කෝණේ කැරකෙන්න ඕනේ. හරි. උතුරේ සිටයි කැරකෙන්න ඕනේ. ඒ කියන්නේ හැම විටම ඔයා බලන් ඉන්න S2 තියෙන්නේ කොහෙද? උතුර පැත්තට. උතුර පැත්තට මූණ දා අපි බලන්න ඕනේ. එතකොට මේක ප්‍රධාන දිශාව. අනිවාර්ය ප්‍රධානම දිශාව උතුර. උතුරේ ඉඳන් කොයි පැත්තටද? ඔයාගේ දකුණු අත පාද දාන පැත්ත. දකුණු අත පාද දාන දකුණ පාද දාන පැත්ත මොන වර්තද? දක්ෂිනාවර්තයි. වම් අත පාද දාන පැත්ත වාමාවර්තයි. දැන් ගෙදර ඔල්ලෝසු කටුව කැරකෙන පැත්ත බලපන්. එතකොට ඒක දක්ෂිනාවර්තයිනේ. එතකොට ඔල්ලෝසු කටුව කැරෙන මේ පැත්ත. එහෙනම් දක්ෂිනාවර්තව නැත්නම් දකුණු අත පාද දාන පැත්ත තමයි දක්ෂිනාවර්තය. එතකොට දිගංශය ගණනය කරද්දී කෝණ මනින්නේ දක්ෂිනාවර්තවයි. එතකොට නිරීක්ෂකයා ඉස්සෙල්ලාම ඉන්නේ උත්තර බලාගෙන උතුරේ සිට භ්‍රමණ අත දක්ෂිනාවර්තව කැරකෙන්න ඕනේ. කාරණා දෙකයි. නිරීක්ෂකයා උතුර බලාගෙන ඉන්න ඕනේ. උතුරේ මුහුණලා සිටිය යුතුයි. කැරකෙන්න ඕනේ දක්ෂිනාවර්තව ඉලක්කම් 3කින් කෝණය සටහන් කළ යුතුයි. ඒ කියන්නේ දිගංශය දෙද්දි කෝණය. එතකොට අපි හිතමු 0.60 කියලා. ඒක. හරි. එතකොට දැන් මේ ආසිත ගණන් අපිට එනවා. එතකොට මේ ගණන් වල රූපරාමු ඇඳ ගන්න එක අනිවාර්යයෙන්ම වටිනවා. රූපරාමු ඇඳ ගන්න එක වටිනවා. හරි. එහෙනම් ඉස්සෙල්ලාම අපි ලියමු පුතේ මෙහිම අනුමාත්‍රකාව දුල පුතාලා ඉක්මන් කරලා සිරස් තලේ නෙමේ තිරස් තලේ ගැටලු. තිරස් තලේ ගැටලු විසදීම.
තිරස්තලයේ ගැටලු විසඳීම. 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 අපි කලින් පාර ගලේ සිරස්තලයේ දැක්කලු. හරි. තිරස්තලයේ. මෙහෙම ලියාගන්න ඕක යටින් පුංචි රූලත් දෙක ලියාගන්න වෙනවා. මෙහෙම ලියන්න. තිරස්තලය මත තිරස්තලය මත තිරස්තලය මත තිරස්තලය මත පිහිටීම් වල දිශාව දැක්වීම සඳහා තිරස්තලයේ පිහිටීම් වල දිශාව දැක්වීම සඳහා දිගංශය භාවිතා කරයි. 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 ඒකටම ලියන්න. දිගංශය භාවිතා කර යටේ ලියුවක් කමන්නේ යටරෝල් ලියන්න. දිගංශය යනු උතුරු දිශාවෙන් ආරම්භ වී උතුරු දිශාවෙන් ආරම්භ වී දක්ෂිනාවර්තව මනිනු ලබන කෝණ අගයකි. මෙය ඉලක්කම් තුනකින් සටහන් කළ යුතුය. හරි. ඉලක්කම් තුනකින් සටහන් කළ යුතුය. හරි. දැන් දිගංශයේ දැන් කෝණමානේ ඕගොල්ලෝ ගාව තියනවා නම් ප්‍රශ්නයක් නැහැ. නැත්තම් දල වශයෙන් අපිට අඳින්න පුළුවන්. දැන් කෝණමාන පාවිච්චි කරන්නේ පරිමාණ රූපවලනේ. දැන් මේවැ මතක තියාගන්න මේවා දල වශයෙන් අඳිද්දිත් අපි කෝණේ පිළිබඳව අවබෝධයක් තියෙනවා. අංශක 305 අඳින්නේ කිව්වොත් එහෙම සුළු කෝණයක් ඇඳලා හරියන්නේ නැහැ. අංශක 175 කිව්වොත් එහෙම සරල කෝණයක් ඇඳලා හරියන්නේ නැහැ. ඒක කෝණ පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනේ. කෝණමානය ඔයගොල්ලෝ භාවිතා කරන ගැටලුවක් නෑ. මොකද ඒක නිශ්චිතවම ඔයගොල්ලෝ දන්නවා විතර කෝණෙ මෙච්චරයි වෙන්න ඕනේ කියලා. එහෙම අවබෝධයක් තියෙනවා නම් කෝණ පිළිබඳව කෝණමානය අවශ්‍ය නෑ. මොකද මේක කෝණමානයෙන් මැල්ලා ගන්න දෙයක් නෙමෙයිනේ. රයිට්. දැන් ඔයගොල්ලන්ට එන්න කියනවා මෙන්න මෙතන පිටු අංක ඔයගොල්ලන්ගේ අච්චු පොතේ පිටු අංක 38. හරිද? ඔයගොල්ලන්ගේ අච්චු පොතේ පිටු අංක 38 මම ඔයගොල්ලන්ට පහසුවෙන්ද තමයි අච්චු පොත ඉස්සලා දමලා මේක අච්චු පොතත් එක්ක යන්න මේ රූප රාමු ටික ඇඳ ගන්න උත්සාහ කරන්නේ. ඉස්සලම අපි ගණන් හදන්න කලින් රූපටයක් අඳිනවා. හරිද? රූපටයක් අඳිනවා 18 7 අභ්‍යාසෙ පිටු අංක 38 18 7 අභ්‍යාසෙ පළවෙනි ගානට එන්න. පළවෙනි ගානේ තියෙනවා මෙන්න මෙහෙම දෙයක්. අපි දුවලා පුතාලා මං හිතන්නේ පොත හොයාගන්න ඇති. හරි. පළවෙනි ගානේ බලන්න A සිට දිගංශය අංශක 80කින් හා මීටර් 12කින් දුරින් B පිටයි. ඒතර අපි ඕක අඳින්න ඕනේ. එතකොට දිගංශය අංශක 80ක්. ඒ කියන්නේ 90ට 10යි අඩු. එතකොට අපි මේක දල වශයෙන් මෙන්න මෙහෙම අඳිනවා. ඒතර ඔබේ පුතාලා ඒ ලක්ෂය දැන් මේකේ ඉඩ තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම අපි දන්නේ කොයි පැත්තට ඇඳනවද කියලා. දැන්
ඒවා අපි කටු සටහන කැඳලා මේක අඳිනවන වඩා හොඳයි විභාගවලදී. නැත්නම් මේක නම් අවුලක් නෑ. ඔයාලා ටෙස්ට් එක යන්න කමක් නෑ. ප්‍රශ්නේ නෑ විභාගයක් නෙමෙයිනේ. විභාගයේදී පොඩ්ඩක් දාලා කටු මේ කියන්නේ ඒගොල්ලෝ කොළ දෙනවනේ කොළේ කැඳලා ලාවට අඳින්න ටට්ටක් ගාලා ඇඳලා ඊට පස්සේ ඇත්ත රූපය අපි අඳිනවා. මොකද ඒක අපිට වෙන කොහේ හරි අඳුනොත් එහෙම ටෙස්ට් එකේ හරි මොකේ හරි වෙන පැත්තේ කොලේ හරි යනොත් එහෙම කවුලක්නේ. ඒක නිසා හරියට රූපරාමු අදි නිර්මාණෙත් එහෙම දල වශයෙන් ඇඳගත්ත නිර්මාණයට පස්සේ පොතට දාලා අඳිනවා ටක් ගාලා. හරි. දැන් මෙතන ඒ කියන්නේ ඉස්සෙල්ලාම උතුර ස්නාන් කරගන්නවා. උතුර නොත් නැත්තම් උයන්න දාන උතුර. ඊට පස්සේ දිගාංශය අංශක 80ක් නේ. දක්ෂිනාවර්තව. අංශක 90 කියන්නේ මෙච්චරක්. අංශක 90 කියන්නේ මෙච්චරක්. අංශක 80ක ඊට වඩා පොඩ්ඩක් 10ක් අඩුයි. එහෙනම් මේ වගේ තැනක යවනවා. චුට්ටක් අඩුයි. මේ වගේ තැනක යවනවා මේ විදියට. එතන මෙතන මෙතෙන්ට අංශක 80යි. ඒ අංශක 80 ලියද්දි දිගාංශය පාවිච්චි කරන්නේ මේක ඇතුලේ කෝණේ ලියද්දි ප්‍රකාශ කරත් තමයි 0.80 දාන්නේ. ඒතර මේ කෝණේ ASCII 0.80 දාන්නේ නිකන් 80 දාන්නේ. හරිද? 80කින් දිගාංශකේ මීටර් 12. එහෙනම් මීටර් 12 මෙතන ඉඳන්. ඒ කියන්නේ කොතනද තැන A සිට. A සිට මීටර් 12. එහෙනම් 12 මීටර ඈතින් පුතේ කවුද ඉන්නේ? කවුද ඉන්නේ? B ඉන්නවා. ඔන්න හරි. බලන්න ඔය රූපරාම ගොඩ දාපුවා ඉන්නවද? රූපරාම ගොඩ දාපුවා ඉන්නවද? රූපරාම ගොඩ දාපුවයි. හරි. රූපරාම ගොඩ දාපුවයි. හරි. හරි. එතකොට මේ කියන්නේ A සිට අංශක 80ක දිගාංශකයේ මීටර් 12ක් ඇතින් B පිහිටනවා. හරි. දැන් අපි ඊළඟට කියලා යනවා. දැන් කවුරු හරි අඩුපාඩුවක් තියෙනවා නම් හදාගන්න අංශක 80 කියන්නේ මහා කෝණය නෙවෙයි සුළු කෝණය. ඔයගොල්ලන්ට කෝණමානය ඕනනම් තියලා. කෝණමානය ඕනනම් තියලා අංශක 80 තීරණය කරන්න පුළුවන්. ඒ කෝණමානය තියලා අංශක 80 තීරණය කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට මේ කෝණමානය අරගෙන අංශක 80 මේ විදිහට තියලා ගන්න පුළුවන් අංශක 80 ලස්සන. හරිද? මේ තියලා ගන්න පුළුවන්. කෝණමානය තියලා මේ අතර කෝණමානය තියන්න. මේ අතර දැන් වෘත්ත කෝණමානක් තියෙන වෘත ඒවා. හරි. මේක භාගයක් නේ. එතකොට මේ විදිහට කරකොල ගන්න පුළුවන්. ඒ ගැඩලුවක් නේ වෘත්ත කෝණමානක් තියෙනවා. වෘත්තාකාර කෝණමාන කඩවල තියෙනවා. එතකොට එක තිබ්බහම කෙලිම 360ෙම උන ලකුණු කරගන්න පුළුවන්. හරි. දැන් අපි ඊළඟට යනවා පුතේ මෙන්න මේකට. හරි. දැන් ඊළඟට ඉතින් පුතාලා P සිට අංශක 120ක් දිගාංශයෙන් හා මීටර 50ක දුරින් කිව්ද Q සිට අංශක 40ක දිගාංශයෙන් හා මීටර 25ක් දුරින්ද R පිහිටනවා. රයිට්. ඕක අඳින්න බලන්න. ඕක අඳින්න. ඕක ඇඳලා මට කියන්න ඇඳ කියලා ටක් ගාලා අපි කරගෙන යමු නේද? පට ගාලා කරමු. මම කරමු. කරගෙන යමු. P සිට අංශ 120 දිගාංශයකින්. එහෙනම් P ලකුණු කරගන්නවා මේ වගේ තැනක. උතුර ලකුණු කරගන්නවා. උතුර ලකුණු කරගන්නවා. හරි. උතුර ලකුණු කරගත්තා. අංශක 120 අංශක 120 කියන්නේ ඔයගොල්ලෝ දන්නවා මෙතන අංශක 90යි. අංශක 120ක් කියන්නේ පොඩ්ඩක් වැඩි අංශක 90ට වඩා මෙන්න මෙහෙ වගේ. දැන් මෙතන අංශක 120යි. මේ පැත්ත දක්ෂිනාවත ලකුණු කරන අංශක 90ට 30ක් වැඩි. අංශක 90 30ක් වැඩි 120කින් 120කින් උතුරින් අංශ 120කින් කෝණමාන දිලවන අදින්න පුළුවන් 120ක මෙහෙම යනවා. මෙහෙම ගෙයි මීටර 50ක් දුරින් මීටර 50ක් දුරින් මෙතන ඉඳන් මීටර 50ක් දුරින් ඉන්නවා Q කියලා ලක්ෂයක්. හරි. Q සිට අංශක 40 දිගාංශයකින්. එහෙනම් Q සිට ආයි ගහනවා Q සිට උත්තර. Q ට ගහන උත්තර යන තැන ගහන උත්තර ගහන්න. දැන් මෙතන මෙතෙන්ට ගියා. ආයි Q වලින් ඉඳන් උත්තර ගැහුවා. උත්තර ගහලා අංශක 40ක දිගාංශයකින්. අංශක 40 කියන්නේ චූටි එකක්. ඒ කියන්නේ මෙන්න මේ වගේ. අංශක 45ට පොඩ්ඩක් අඩුයි. අංශක 45 කියන්නේ හරි මැදින් යන එකනේ. පොඩ්ඩක් අඩුයි. අංශක 40 ඔය විදිහට යනවා. අංශක 40ක දිගාංශයකින් මං ඊතලේ දානවා කැරගෙන පැත්ත. අපිට මතක තියෙන කැරගෙන පැත්ත ඊතල දාන අංශක 40 දිගාංශයකින් මීටර් 25ක්. එහෙනම් මේ ඒක සැලකිලිමත් වෙන. දැන් මේක 50 නම් බං එකෙන් භාගය 25යි. මේක දිගම අදින්න එපා ඔහොම. හරිද? මේක 50 නම් රූල් කීයක්ද ගියේ අඩිකෝදුවෙන් කීයක්ද ගියේ ඒකෙන් භාගයක් half පොඩ්ඩක් අඩු කරලා දාන්න. මෙන්න මේ වගේ. මෙන්න මේ වගේ ප්‍රමාණයක්. පොඩි ප්‍රමාණයක් තමයි මීටර 25 කියන්නේ. එහෙනම් මීටර 25 කියන්නේ ඔය පොඩි ප්‍රමාණයක්. එතකොට ඒක ඇවිල්ලා අපි ගත්තොත් x අංශරේ r. ඔබට මට දෙන්න බලන්න. වැඩේ ගොඩ ගියයි. හරි. වැඩේ ගොඩ ගියයි. ඔකත් හරි අපේ. කොබලන් දාන්න කමෙන්ට් එකක් පොඩි එකක් දාන්න බලන්න. ඔකත් හරි අපි ඇඳගත්තා. හරි. හොඳයි. අනිත් පුතාලත්
වැඩි ඉක්මනට උද්‍යෝග ප්‍රබෝධයෙන් කරගෙන යන්න. හරි මහ ලොකු දෙයක් නෑ මේ පැත්තට හැරෙව ගැහුවා මෙහෙට ගැහුවා ලස්සනට වැඩේ කරගත්තා. හරි හොඳයි. ඊළඟට තුවේ පුතේ තුන්වෙනි ගාන. ආද තුන්වෙනි ගාන බලන්න. x සිට අංශ 150 දිගංශයකින් s සිට අංශ 150 දිගංශයෙන් හා මීටර් 30ක් දුරින් y ද y සිට අංශක 200ක දිගංශයකින් හා මීටර් 100ක දුරින් z ද හිටනවා. z සිට අංශක අම්බිය වටේ කරගෙනවා මේක. හරි ඒට පිහිටයි ඒද පිහිටයි. එතකොට x y z අනේ අන්තිම බලන්න මොකද්ද මේ වෙන්නේ කියන්නේ. ඒ වගේ කෙරෝලින්ගෙන් පටන් ගත්තොත් එම් ඩෙස් එකේ ඇඳෙන්නේ. ඒස ලස්සනට මැදින් වගේ පටන් ගන්න කොහේ රොටේට් වෙනවද දන්නේ නැහැ. එහෙම මෙහෙන් කරකවල දාලා විභාගෙදිත් එහෙමයි. ආයි අපි අදින්න බෑනේ මිනිත්තු දෙකක තුනක කාලයක් ගියාද ඒක අපිට ආයි ගන්න බෑ. හරි විභාගෙදි ඒකයි වෙන්නේ. මිනිත්තු දෙකද තුනක්ද ගිය අපතේ ඒක ආයි ගන්න බෑ. මොකද අපේ ගානකින් ඒක යන්නේ. විනාඩි 15ක් 18ක් අතර ගානකින් විනාඩි 3ක් ගියාන් පස්සේ ඊළඟ හැම ගානකම විනාඩි 3 බලපාන. ඒතර හැම විටම කරන්න ඕනේ අපි සැලැස්මක් ඇතුව මුණ දෙන එක. හරි. ඒ විභාගෙදී අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ගාන මං එකගේ කටුවට ටක් ගාලා ඇඳගෙන ඒක නැවත ඔයගොල්ලෝ හොඳට අඳින්න තියෙනවා. හරි. ඒකට කටුවට අන්න විනාඩිය නයි යන්නේ. හොඳට ඇඳ හැකි. ඒතර අර බාධා වෙනේවා ගැටලු निराකරණය කරන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ රීපුරාම බලනවා. හරියට. ඒ රූපරාමයේ ගාන තියෙනවා. ඒ කියන්නේ 120ට 80ක් ඇදලා හරියන්නේ නැහැ නේ. රූපෙත් වෙනස් වෙනවනේ මේක ජ්‍යාමිතික කාරණානේ ඒවත් එක්කලා යන්න තියෙන්නේ. හරි. ගණනේ කිරින් වල ත්‍රිකෝණී බව අත්‍යවශ්‍යයි. මේ දේවල් ඔක්කොම සටහන් කරගත යුතුයි. දැන් x සිට මීටර් අංශ 150 දිගංශයකින්. දැන් මම කොයි එකකට මෙන්න මේ හරින් පටන් ගන්න. එතන මෙතන උතුර. හරි. උතුර සටහන් කරගන්න. මේක x. මේක x. හරිද x. x සිට අංශ 150ක දිගංශයකින්. අංශ 150 කියන්නේ දැන් මේක 90යි. මේක 90යි. ඒතර 90ට වඩා වැඩි. 150ක් කියන සාමාන්‍ය 180ට 30ක් අඩුයි. මෙන්න මෙහෙම වගේ යනවා. 150යි. ඔයාලට කෝණමාන තියලා අඳින්න පුළුවන්. හරි. ඔයාලට කෝණමාන තියලා අඳින්න පුළුවන්. ගැටලුවක් නැහැ. මේ අතර කෝණමාන තියලා 150ක් ගැහුවා. හරි. 150 දිගින් දිගංශයකින් හා මීටර 30ක්. මීටර 30ක්. මීටර 30ක්. මේ හරියෙන් දා මීටර 30. මීටර 30කින්. දුරින් එනවා y. ඔන්න y. ඔන්න y ඉන්නවා. ඊට පස්සේ දුර පුතාලා y හොමින් නැද්දේ ඊළඟට අපිට කියනවා y සිට අංශක 200ක දිගංශයකින් y සිට අංශක 200ක දිගංශයකින් මීටර 100කින්. දැන් මෙතන ආයි උතුර ගහ ගන්නවා. මෙතන ආයි උතුර ගහ ගන්නවා. මෙතන අනිත් පැත්ත ගත්තාම 180 මේ හරිය 180. දැන් මේ ලයින් එකේ 180 200 කියන්නේ 180 පොඩ්ඩක් වැඩි. ඒ කියන්නේ මෙන්න මේ පැත්තට යන්න. මම y මේ පැත්තේ ලිව්වා. අංශක 180 නේ. 20ක් මෙහෙට 20ක් මෙහෙට අල්ලන්න. වැඩිද මාතා? 20ක් අල්ලලා ළඟින් යන්නේ 20ක්. මල්ලන්න. 20ක් අල්ලලා නේද 20ක් අල්ලලා අංශක 20ක්. ඒ කියන්නේ මෙතන මෙතනට කෙලීම 200ක් තියෙනවා. කෙලීම 200ක් තියෙනවා. හරි. කෙලීම 200ක් තියෙනවා මෙතන 200ක්. අංශක 200ක් තියෙනවා. හරිද? අංශක 200ක් තියෙනවා. මෙතන 200ක් තියෙනවා. ඒ පාරේ යනවා මීටර් 100ක්. දැන් මීටර් 100ක් කියද්දි 100ට වඩා වැඩින් අඳින්න ඕනේ. හරිද? මීටර් 100ක් අඳින්න ඕනේ. ඊළඟට ඒක Z කියලා දාලා Z වලින් අංශක 80ක් අඳින්න ඕනේ. එතකොට මේ පාරේ ඔහොම ගිහින් 100ක්. හරිද? මේ පාරේ ඔහොම ගිහින් 100ක්. මෙන්න මෙතන Z. හරිද? Z 100ක් යනවා මීටර් 100ක්. ඔහොම යනවා. මේ පාරේ එහෙම ගිහින් මීටර් 100ක් එනවා. ඊළඟට දුර පුතාලා බලන්න ඊළඟට එනවා ආයි Z වලින් අංශක 80ක්. ඔන්න ඇඳා කෙලින් කරලා ඇඳා ඔන්න උතුර ඊළඟට අංශක 80ක් වෙන්න ඕනේ. අංශක 80ක් කියන්නේ මෙතන අංශක 90යි ළමයි. හරිද? අනේ 10යි අඩු 10ක් අඩුයි. එන අංශක 80ක් කියන්නේ මෙතන 90යි මෙතනට 90යි 10ක් අඩුයි. එන ලයින් එකේ ඔහොම යවුවා. මෙතන අංශක 80යි ළමයි. 80යි මෙතන අංශක 80යි. අනේ ඔය පාරේ යනවා මීටර 50ක්. වැඩි දුරක් යන්නේ මීටර 50ක් යන්නේ. මීටර 50 මෙන්න මේක තැනක මීටර 50ක් එන්න ඕනේ. මීටර 50 එතන තමයි ඒ අක්ෂරේ. අන්න එතන තමයි ඒ අක්ෂරේ. හරි. දැන් බලන්න දුවේ පුතේ වැඩේ ගොඩද කියලා. ඒ අක්ෂරේ ආවද කියලා බලන්න මේ විදියට. බලන්න මේ විදියට ආවද කියලා. එතකොට 30ත් එක්ක 100ත් එක්ක 50 half බලලා ගානට ලස්සන නැද ගන්න. මං හිතන්නේ තව චුට්ටක් අඩු වෙන්න ඕනේ.
half භාගයක් 100ගේ භාගේ ඒවා ඔළුවේ තියාගන්න. හරිද? ඇදුවද? හරි. අපි දුවලා පුතාලා හදන්න ඇති. හරි. දැන් අපි ඊළඟට යමු. මේකත් එක්කලා චුටි පුතාලා දෙවෙනි ප්‍රශ්නේ හදන්න. දැන් මේක ඉවරයි. දෙවෙනි ප්‍රශ්නේ එන්නේ. ඔය අච්චුපතේ තියෙන දෙවෙනි ප්‍රශ්නේ 38 එන දෙවෙනි ප්‍රශ්නේ. හරි. අපි දැන් මේක අඩුපාඩුවක් තියෙන සටහන් කරලා 38 දෙවෙනි ප්‍රශ්නේ එන්නේ. අච්චුපතේ දෙවෙනි ප්‍රශ්නේ එන්න තුන්වෙනි ප්‍රශ්නට එන්න 2 3 හදාගෙන යමු. අද 2 3 හදාගෙන යමු. බලන්න. ඒ නම් ස්ථානෙන් ගමන් ආරම්භ යතුරු පැදිකරුවෙක් නැගෙනහිර දිශාව ඔස්සේ කිලෝමීටර් 8ක් ගොස් එතනින් උතුරේ දිශාවට හැරී. එතනින් උතුරු දිශාවට හැරී කිලෝමීටර් 6ක් ගමන් කර B නම් ස්ථාන අතර වේ. රයිට්. පටන් ගන්න බාන ගන්න පටන් ගන්න. අදාගෙන යන්න බලන්න. හරි. ළමයි මේ ගණන් ටික හැදුවද? හැදුවද? පැහැදිලි නෑ. පුතේ මෙහෙමයි මේ වැඩේ චුටි පුතේ මේ සිග්නල් අවුලක් තියෙනවා. ඒ නිසා දැන් අද මෙතනින් ඉවර කරගන්න බැරි වෙනවා. ඔයගලන්ට මෙහෙම කියන්නද? මේ ඔයගොල්ලෝ ඔය අභ්‍යාසවම හදන්න. මම තව ගැටලු ටිකක් එවන්නම්. ඔයගොල්ලෝ හදන්න අපි තව දවසක් දාමු. නැත්තම් මේ කරගන්න බැහැ. අද මේ වැස්සත් එක්ක මාර අවුලක් තියෙනවා. එතකොට දැන් මෙතන අපි මේවත් එක්කම පුතේ මේව කරගෙන මම මේක තව දවසක් දානවා ඔයගොල්ලෝ වෙනුවෙන්. හරි. ඔයගොල්ලෝ වෙනුවෙන් දානවා මේ සම්බන්ධ මේක ඉවර කරගන්න. දැන් මේකත් එක්කම ඔයගොල්ලෝ පැහැදිලි මේක කියන එක දැන් සිග්නල් ප්‍රශ්නෙත් එක්කලා. ඒ නිසා පුතේ අදට අපි සමුගමු. හරිද? ඔයගොල්ලෝ මේ අච්චුපතේ 18 7 අභ්‍යාසය හදාන්න සහ ඊළඟ තව ගණන් ටිකක් මම එවන්නම්. ඒ ටිකත් හදමු. හදලා අපි ළඟදි දවසක වැඩි දුර යන්න ඕනේ. ළඟදි දවසක අපි කතා කරමු. හැබැයි හෙට උදේ තියෙනවා ක්ලාස් එක. මම ওই පැත්තට එනවා අනිවාර්යයෙන්ම. ඔය පැත්තට නැත්තම් මෙහෙනම් කරන්න බෑ. මොකද සිග්නල් ප්‍රශ්නයක් තියෙනවා පුතේ. ඒ නිසා හෙට උදේ කරන පත්‍රය මම දාන්නම්. අද දැම්ම දාන්නම්. ඔයගොල්ලෝ ඇස්ටි වෙලා ඉන්න. හෙට උදේ අපි කරමු. හරිද? මේ දවසට අපි ප්‍රී දවස් ගමු කොහොම හරි සයින් ඉල්ලගමු. මේ අපේ දීතියට හැමෝටම මේ වැඩි කරගන්න ශක්තිය ධෛර්යය දැන් මේ කරන් ටික මේ කරගන්න. හරි. අපි එහෙනම් අද සමුගමු නම් පුතේ. හැමෝටම සුබ රාත්‍රියක්. උසරණයි දෙවියන්යි පුතේ. ආයිබෝවන්.